දැන් දැනගන්න තියෙන ප්‍රශ්න එහෙම තියෙනවද? තේරුම් හරි තේරුම් නැති දෙයක් හරි නැද්ද මොකක්ද ප්‍රශ්න? දැන් ඔය බුදුරජාණන් වහන්සේගෙන් කවුරු හරි ඇවිල්ලා ප්‍රශ්න අහනවා. මොකද්ද? සත්‍ය මරණයන් මත උපදිනවද? කියලා. කහඬ සුදුසු නැහැ කියනවා. කියන්නේ බුදුරජාණන් වහන්සේ ප්‍රශ්න වලට උත්තර දෙන ක්‍රම හතරක් තියෙනවා. ඒකංශ ව්‍යාකරණය, වටිපිටි ව්‍යාකරණය, විපච්චය, ඊපස්සේ තපන කියලා. ඒ කියන්නේ ප්‍රශ්නයක් අහුවාම ඒ ප්‍රශ්නෙට තනි වචනෙන් එකහෙලා උත්තර දෙන්න පුළුවන් දේවල් තියෙනවා. අපි කියමු සියලු සංකත හැම දෙයක්ම අනිත්‍යයිද කියලා වගේ හවුත් ඔව් කියලා තනි වචනෙන් කියන්න පුළුවන්. ඊට පස්සේ දැන් අපි කියමු කර්මයක් කළාම ඇත්තටම අපි අපාය යනවද කියලා හවුත් මේක බෙදන්න ඕනේ. කර්ම තියෙනවා කුසල කර්ම අකුසල කර්ම කියලා. අකුසල කර්ම කළොත් අපායට යනවා, කුසල කර්ම කළොත් අපායක් නැහැ කියලා ඒ වගේ බෙදලා දෙනවා. තදින පාටිපොළ. ඒක අපිට නිකමට આવුත් මම මහතද කියලා කියන කාට වඩාද වගේ තැනක. ඊට පස්සේ තව තියෙනවා තපණීය. තපණීය කියන්නේ උත්තර දෙන්නේ. උත්තර දෙන්නේ නැහැ කියලා කියන්නේ කතා කරන්නේ නෙමෙයි. අපි කියන ප්‍රශ්නයක් අහුවාම ප්‍රශ්නයක් හැටියටම එයා තුල තියෙනවා. ප්‍රශ්නය විසඳන්න යන්නේ නැහැ. අපි කියමු ඒ වගේ ප්‍රශ්න වලට කියනවා අව්‍යාකෘත කියලා. ව්‍යාකෘත කියන්නේ කියනවා, අව්‍යාකෘත කියන්නේ නොකියන ලද. අව්‍යාකෘත කියන වචනය තැන් වල එක එක විදිහට බෙදෙනවා. මෙතනදී අහන ප්‍රශ්නයට උත්තර දෙන්නේ. ප්‍රශ්නයට පිළිතුරු දෙන්නේ. ඒකට කියනවා තපණීය ප්‍රශ්න. ප්‍රශ්නේ තබනවා. ඔය කවුරු හරි ඇවිල්ලා අහනවා දැන් මේ හැම ලෝකේ මොකද? ඇත්තටම මේ සත්‍යය මරණයෙන් පස්සේ උපදින්න පුළුවන්ද? ඒක බුදුජානක දේශනා කරනවා. ප්‍රශ්නේ නේද? ඒකට එහාට ප්‍රශ්නේ ලියුන්නේ නැහැ. එහා තුල ප්‍රශ්නේ. ඒ කියන්නේ මරණයෙන් පස්සේ උපදින්නේ නැහැ කියලාද කියන්නේ? ප්‍රශ්නේ නේද? එතකොට එහෙනම් උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන්ද? නෑ එහෙමත් නැති. උපදින්නෙත් නැත්තේත් නැද්ද? ඒකත් දෙන්නේ නැහැ කියනවා. ඊට පස්සේ මෙහෙම අහන ප්‍රශ්නේ ප්‍රතික්ෂේප කරනවා. ඇයි මේ සත්‍යය උපදිනද කියලාම යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්නේ නැද්ද කියලාම යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්න පුළුවන් නැති වෙන්න පුළුවන් යෙදෙන්නේ නැහැ කියනවා. උපදින්නෙත් නැත්තේත් නැද්ද? යෙදෙන්නේ නැහැ. එහෙනම් ජීවිතයයි මේ ශරීරය දෙකම එකක්ද නැත්නම් මේ ආත්මය ජීවිතය දෙකම එකක්ද? ඒකත් දෙන්නේ නැහැ. ජීවිතය අනිකක් ශරීරය අනිකක්ද? ඒකත් දෙන්නේ. එතකොට ඇයි එහෙම යෙදෙන්නේ නැත්තේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරන අවිද්‍යාව ප්‍රත්‍යයෙන් කර්ම සකස් වෙනවා. කර්මය නිසා විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් පැමිණෙනවා. විඥානය නිසා නාම රූප ඇතිව සිටේ නාම ධර්ම වලට අනුව කය හැදෙනවා. නාම රූප වෙනවා කියන ආයතන ටික හැදෙනවා. ආයතන වලට ස්පර්ශය වෙනවා. ස්පර්ශ වෙන අරමුණෙන් වේදනාව වෙනවා. වේදනාවට තණ්හාව ඇතිවෙනවා. තණ්හාව නිසා උපාදානය. උපාදාන නිසා භවය හැදෙනවා. භවය නිසා සත්පුද්ගල භවය ඉපදීම වෙනවා. කියන સિદ્ધාන්තය වෙන්නනවා. එතකොට මෙන්න මෙහෙමයි සත්පුද්ගල භවය උපදින්නේ කියන එක පෙන්නනවා. එතකොට බැරි වෙලා සත්‍යයක් ඉන්නවද කියලා අහුවොත් ඔව් කිව්වොත් පටිච්චසමුපාදයේ පෙන්නලා Taman තුල මෙහෙම දර්ශනයක් ලෝකෙ ඉපදවගත්ත හැටි. සත්පුද්ගල දෘෂ්ටියක් උපදවාගත්ත දර්ශනය පෙන්වන්න ඉඩ නැහැ.
ඒ සත්‍යයක් ඉන්නවද කියලා වහම දැන් එයා අහන්නේ දැන් මට සත්‍යයක් පෙනෙන හින්දානේ. දැන් අපිට සත්‍යයක් පෙනෙන්නේ. එතකොට පෙනෙන හින්දා අපි මොකද කරන්නේ? අපි හිතාගෙන දැන් මට පෙනෙන මේ සත්‍යය ඉන්න හින්දායි කියන තැන ඉඳලායි අපි ප්‍රශ්නේ අහන්නේ දෘෂ්ටි සහගතව. ඒ කියන්නේ දැන් සත්‍යය මට පෙනෙන්නේ මෙන්න මේ විදිහට මම හදාගත්ත නිසා නේද කියන දර්ශනේ දන්නේ නැහැ මම. එතකොට පටිච්චසමුපාදේ දන්නේ නැහැ කියලා කියන්නේ මේ ලෝකෙ ඉපදිච්ච හැටි. සත්‍ය පුද්ගල භාවයේ ඉපදීම. තරමර දුකේ ඉපදීම දන්නේ මම. එතකොට අනිත් පැත්තම දන්නේ නැහැ මේ දුක ජරා මරණේ සත්‍ය පුද්ගල භාවයේ මිදෙන්න දන්නේ නැහැ. එතකොට එයාට හිතෙන්නේ සත්‍ය පුද්ගලික කියලා පේන්නේ සත්‍ය පුද්ගලික ඉන්න හින්දායි කියලා. ඉන්න තැනටපත් උනේ දැන් මේ වගේ පටිච්චසමුපාද දර්ශනය නොදන්නකම හින්දා. එතකොට ඒ සත්පුද්ගල දෘෂ්ටිය නිසා තමයි අහන්නේ සත්‍යයක් ඉන්නවද කියලා. බැරි වෙලා ඕ සත්‍යයක් ඉන්නවා කියලා කිව්වොත් සත්පුද්ගල භාවයේ තහවුරු කළා, සාසව දෘෂ්ටිය තහවුරු කළා. නිවන් මාර්ග මේ භ්‍රමචර්යාව වෙන්නට විදිහක් නැහැ. මේ සත්පුද්ගල භාවයෙන් එන දුක ඇති කරපු හේතුව නැති කළ දුකින් මිදෙන්න පුළුවන්. මතු ප්‍රතිසන්දියකටම නොන තත්ත්වයකටපත් වෙන්න පුළුවන් කියන දර්ශනය පෙන්වන්න ඉඩ නැහැ. එහෙම නැතිනම් හොඳ සත්පුද්ගලයෙක් නැද්ද කියලා අහනකොට මේ එයා මේ සත්පුද්ගල භාවයේ ඇති වෙන හේතුව දන්නේ නැති හින්දා එහෙනම් මෙතන සත්පුද්ගලෙක් නැද්ද කියලා අහන්නේ. එතකොට සත්පුද්ගලෙක් නැහැ කිව්වොත් මෙතන සත්පුද්ගල නොවන ස්කන්ධ ටිකක් තියෙන්නේ. සත්පුද්ගල නොවන ධර්මතාවයක් තියෙන්නේ කියන තැනකින් බහැර කරනවා. උච්චේදවාද. මෙතනදී හොඳ කාරණාවක් අපි දකින්න ඕනේ. ඒ කියන්නේ ගොඩක් දෙනෙක් අපි කරන වැරද්දක් මේක. මොකද්ද? දැන් ලෝකෙ තියෙන්නේ මේ මම ඉන්නවා, තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා. එතකොට මම ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා ඒ අපි අකුසල කළොත් අපායට යන නිසා කුසල ධර්ම පුළුවන් තරම් කරනවා සුගතියකට යන්න. ඔය මට්ටමට කියනවා කම්මසගත සම්මාදිට්ඨිය. ඒකට සාසද දෘෂ්ටිය හේතු වෙනවා. ඒ කියන්නේ තමන් ඉන්නවා සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන සාසද දෘෂ්ටිය. අපි ඊට පස්සේ දුකෙන් මිදෙන්න ගියාම නැත්තම් අපි නිවන් දකින්න කියලා හරි ඊගාට අපි කරන දේ තමයි සත්‍ය පුද්ගලයෝ නැහැ. මම කියලා කෙනෙක් නැහැ කියනවා. ඒ කියන්නේ දැන් මෙතන තියෙන්නේ රූපේ කනගුණ ආහාරයෙන් හැදුනේ සත්‍යයක් නෙමෙයි. වේදනා සංඥා සංකාර කියන්නේ චෛතසික ටිකක් ස්පර්ශයෙන් හටගත්තේ. විඥානය කියන්නේ නාම රූපෙන් හටගත්ත ටික. මෙතන සත්‍යය නෑ පුද්ගලයෝ නෑ කියලා. මම කියලා කෙනෙක් නෑ කියලා. එතකොට සත්‍ය පුද්ගලයෙක් නෑ කියනකොට උච්චේ දෘෂ්ටි. ඒ කියන්නේ එන කුසල් කළත් වැඩක් නෑ. හොඳ දේවල් වැඩක් නෑ. දෙමෝපියන්ට උපස්ථාන කළාට උපකාර කළාට වැඩක් නෑ කියනවා. මෙතෙන්දි සත්‍ය පුද්ගලෙක් නෑ කිව්වොත් කර්ම සහිත සම්මාදිට්ඨිය වැහැර කළා වෙනවා. සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියලා කිව්වොත් ලෝකෝත්තර සම්මාදිට්ඨිය වැහැර කළා වෙනවා. ඒක සත්‍ය පුද්ගලෙක් හිටියොත් නිවන් දකින්න බෑ. සත්‍ය පුද්ගලෙක් නැත්තම් පින් කළා වැඩක් නෑ. කුසල කළා වැඩක් නෑ. කියන අන්ත දෙකට බෙදෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සත්‍ය පුද්ගලෙක් ඉන්නවා කියනවත් නෑ කියනවත් නෑ. දැන් ඇත්තටම සත්‍ය පුද්ගලෙක් නෑ කියන්න පුළුවන්ද? දැන් මම නෑ සත්‍ය පුද්ගලෙක් නෑ කියන්න පුළුවන්ද? දැන් මේ ශරීරය හැමෝටම මේ මම කියලා පේනව නේද? මෙහෙම පේන කමක් තියද්දි මම කියලා නෑ කිව්වොත් හරිද? මම කියලා කෙනෙක් නෑ කිව්වොත් ඒක සාධාරණද? දැන් මෙච්චර Tamanට මේ ශරීරය මම කියලා පේනෙද්දි මම කියලා කෙනෙක් නෑ කිව්වොත් අපි වුරු කරනව නෙමෙයිද? ඊට පස්සේ දැන් මේ සත්‍ය පුද්ගලයෝ කියලා අපිට පේනවා නම් අපි සත්‍ය පුද්ගලයෝ නෑ කිව්වොත් හරිද? නෑ. එතකොට මම නෑ කියන්නේව සත්‍ය පුද්ගලයෝ නෑ කියන්නේවත් නෙමෙයි. ඉන්නවා කියන්නේවත් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ විපාක ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික ඇති වුණොත් මම කියන එක හැදෙන සත්‍ය පුද්ගල භාවයේ හැදෙන බවක් තියෙන නිසා නෑ කියන්න බෑ. මේ වේදනා ටිකට තණ්හා උපාදාන කියන කෙලෙස් ටික නැති වුණොත් මම කියන තැන සත්පුද්ගල භාවයෙන් නිදහස් වෙන නිසා තියනවා කියන්න බෑ. මේ ඇති කල්ලි මේ වෙයි මේ නැති කල්ලි මේ නොවේ කියලා. එතකොට මේ කාරණාවේදී
මේ ධර්මතා දෙකෙන් කෝකද සාධාරණ කියලා අපි බැලුවොත් දැන් අපිට අද දුක එන්නේ ජීවිතේ මේ මම ඉන්න නිසා තව සත්‍ය පුද්ගලයෝ ඉන්න නිසා අනිත් සත්‍ය පුද්ගලයන්ගෙන් අසාධාරණකම් මට වෙනවා මගෙන් එයාට වෙනවා මේ මතනේ දැන් දුක දැන් ඕකෙ මිදෙන්න ගිල්ල නැත්තම් අපි දැන් සත්‍ය පුද්ගලයෝ ඇති බවට පෙනෙද්දී සත්‍ය පුද්ගලයෝ නැහැ කියන එකද සාධාරණ නැත්තම් මේ ඉන්න සත්‍ය පුද්ගලයෝ කියන එක හැදුනේ කොහොමද කියලා පරීක්ෂණය කරන එකද සාධාරණ දැන් සත්‍ය පුද්ගල භාවයක් තියෙනවනම් මම කියන හැඟීමක් තියෙනවනම් මේක නැහැ කියන එක නෙමෙයි සාධාරණ මෙහෙම වෙන බව උනේ කොහොමද කියන එකයි අවශ්‍ය තියෙනවනේ මම කියන හැඟීමක් වෙන්න තියෙනවා තව සත්‍ය පුද්ගලයෝ කියලා අපිට පේන්න තියෙනවා තියෙද්දි නැහැ කියන්නේ දැන් අපි කරන්න ඕනේ මොකද්ද මේ ශරීරේ මම කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද මේ තව සත්‍ය පුද්ගලයෝ කියලා පෙනෙනකම ඇති උනේ කොහොමද ඇති වෙච්ච සිද්ධාන්තයක් තියෙන නිසා නැහැ කිව්වොත් අපි බොරු කරනවා බොරු කළා නිකන් දකින්න වෙන්නේ නේද අපි රූපය හරි බලලා නාම ධර්ම හරි බලලා සත්‍ය පුද්ගලයෝ නැහැ කිව්වොත් ඒකාන්තයෙන් අපි බොරු කරනවා නමුත් දැන් අපිට සත්‍ය පුද්ගල භාවය තියෙනවා තමන් ඉන්නවා කියන ටික තියෙනවා. එහෙනම් දැන් අපි කරන්න ඕනේ මම නැහැ කියලා මේ මම පැහැටියට පෙනෙද්දි බොරුවට මම නැහැ කියන එක නෙමෙයි. එතකොට අපි දැන දැකම අපි රවට්ටනවා. මේ හොඳට ජීවත් වෙනවා මම ඉන්නවා කියලා භාවනා කරන කියලා මේ මම කියලා කෙනෙක් නැහැ කියනවා. ඊට පස්සේ මේ තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන තැනකින් අපි කටයුතු කරනවා. භාවනා කරන්න කියලා සත්‍ය නැහැ පුද්ගලයෝ නැහැ කියනවා. එහෙම නෙමෙයි ඇත්තටම වෙන්නට ඕන බුදුරජාණන් වහන්සේ ඒතේතේ උභවන්තේ අනුපගම මජ්ජේන තථාගතෝ අභිසම්බුද්ධා මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන් එකකටවත් නොපෙමෙන මධ්‍යම ප්‍රතිපදාවක් තමයි බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කළේ අවිද්‍යාව පත්‍ය සංකාර සංකාර පත්‍ය විඥාන කියන මේ පරිසම්පාද සිද්ධීන් පෙර අවිද්‍යාවෙන් කර්ම හදාගත්ත ටිකට ස්කන්ධ ටිකක් හදනවා ওই ස්කන්ධ ටිකේ නෑ තාම ජරා මරණ දුකට හේතු ටික ස්කන්ධ ටිකට අද කෙලස් ටිකක් එකතු කරලා අපි සත්පුද්ගල භාවයේ හදාගත්ත સિદ્ધාන්තයක් තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ස්කන්ධ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු වුණාම භවය හැදෙනවා. තමන් ඉන්නවා අනුන් ඉන්නවා කියලා. එතකොට සත්පුද්ගල භාවයේ ඉපදීම වෙන නිසා නෑ කියන්න බෑ. ඊට පස්සේ අවිද්‍යාවේ මේ ස්කන්ධ ටික හැදෙනවා. මේ ටිකට තණ්හා උපාදාන කියන කෙලස් ටික එකතු නොකොළොත් තමන් ඉන්නවා තව සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියන ධර්මතාවය නොපවතින නිසා දුක ඉතුරු නොවන නිසා නිරුද්ධ වෙන නිසා තියනවා කියලා කියන්නත් එපා කියලා පෙන්නනවා. එතකොට අපි පරිශ්‍රණය කරන්න හැම වෙලාවෙම යමක් හම්බ වෙනකොට ඒක තියෙනවමයි කියලා ගන්න එපා. ඒක නැහැ කියලා ඉවත් වෙන්නත් එපා. තියෙනදී ඇතිවෙච්ච ක්‍රමයක් තියෙනවා. සක්කතයිනේ. ප්‍රත්‍යයෙන් හටගත දෙයක් තියෙනවා. අහේතුක අප්‍රත්‍යක නැහැ කියන්නේ හේතුව ප්‍රත්‍යක් නැතු ඉබේ හටගන්නේ නැහැ කිසිවක්. මොනෝම හරි දෙයක් අපිට හම්බ වෙනවනම් නැහැ කියලා ඉවත් වීමවත් තියනවා කියලා බතා ගැනීමවත් නෙමෙයි. ඒක හැදුනේ කොහොමද කියන සිද්ධියයි අවශ්‍යයි. එතකොට එයා තියනවා කියලා හම්බ වෙන ලෝකයෙන් බැහැර කළෙත් නෑ. මොකද මේ කෙලස් ටික යෙදුනොත් මේ විදිහටම ලෝකයක්ම වෙනවා හැමෝටම විද්‍යාප්‍රත්‍යයෙන් කියලා දන්නවා. මේ සිද්ධිය අවිද්‍යාව වේදිලා කෙලස් යෙදුනොත් කෙලස් යෙදිච්ච එකට ආපහු අවිද්‍යාව වේදුනොත් තමන් ඉන්නවා කියලායි පෙනෙන්නේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා පෙනෙන්නේ ඒ මත ගනුදෙනුවක් තියනවා කියන පැවැත්මක් වෙනවා. වෙන හින්දා ලෝකේ කියලා එකක් නැහැ කියන්නේ. සත්‍ය පුද්ගලයෝ නැහැ කියන්නේ. එතකොට ඒ හින්දා මෙබඳු අවිද්‍යාව තුල පැවැත්මට කම්මසගත සම්මාදිටිය තියෙනවා. අම්මට තාත්තට උපස්ථාන උපකාල කළාම පින් සිද්ධ වෙනවා. දාන ආදී කුසල ධර්ම කළාම පින් සිද්ධ වෙනවා. එතකොට කුසල කර්මයන් විපාක තියෙනවා. අකුසල කර්මයන් විපාක තියෙනවා. මොකද දැන් එයාට ඇත්තම සත්‍යය වෙලා. අවිද්‍යාව වේදලා කෙලෙස් ඇති වෙලා කෙලෙස් ටිකට අවිද්‍යාව වේදුනාම ඒ සිද්ධිය දන්නේ. එයා තමන්ගේම ඡායාවට රැවටෙන තිරසංගත සතෙක් වගේ අපි අපේම මනසේ අපේම කෙලෙස් ටිකේ කෘත්‍යද රැවටිලා. තමන්ගේම ඡායාව කැඩපතේ වැටුනහම
Taman නිසාමයි ඡායාව වෙන්නේ කියලා නොදන්නකොට එයාට හම්බෙන්නේ බැහැරින් කෙනෙක් වගේ. පිනෙන දෙයට මම පුද්ගලයෙක් කියලා හිතුවාම දැන් මට පුද්ගලික ක්‍රියාකාරකම් හොඳට බලන්න නිකන් බලන්න ටීවී එක කාටුන් එකක් දිහා බලනකොට අපිට කිසි වෙනසක් නැතුව හොඳට බලන්න පුළුවන් නේද? දැන් කාටුන් එක වුණත් හරි රස කර කර ඒකේ සත්තු ඉන්නවා දඟලනවා නටනවා කාටුන් හොඳට හිත තබුවොත් අපි මොනතරම් මෝඩද කියලා තේරෙයි. ඒ කියන්නේ ඒ තියෙන સિદ્ધාන්තය අපි ඇත්ත කරගෙන බලන්න පුළුවන්කම අපිට තියෙනවා. චිත්‍රපටයක් බලන්න. චිත්‍රපටයක් කියන්නේ සම්පූර්ණ කතාවක් අපි බලනවා. ඒක දෙපැත්තකින්. ඒ දර්ශන රාමුවක් ගානේ හම්බ වෙන්නේ සත්පුද්ගල නොවන સિદ્ધාන්ත ටික. ඊගාවදී තමයි ඉස්සල දර්ශනේ නිරුද්ධ වෙලා තව ඊගාව දර්ශනයක් කරනවා. ඒ දර්ශනේ නිරුද්ධ වෙලා තව දර්ශනයක් කරනවා. අන්තිම විනාඩි අන්තිම තප්පරේ තියෙන දර්ශනය අපි දකිනකොට පැය ආරම්භක වෙලා දර්ශනය නිරුද්ධ වෙලා ගොඩක් කරනවා. නමුත් ඔක්කොම මනසින් පෙළගස්සලා අපි හොඳ ලස්සන කතාවක් බලලා තියෙනවා. හැම දර්ශන රාමක එකතු කරලා අන්තිමට අනේ මේ දුප්පත් ළමයි අනුන්ගේ තාඩන පීඩකයන් මැද්දේ හැදිලා වෙලා ඊට පස්සේ හොඳ ලොකු මහත් වෙච්ච මිනිස්සෙක් කියන කතාවක් අපි බලලා තියෙනවා. එතකොට අපි මේ එකින් එකට එකතු කර බලන සිද්ධිය. එතකොට මේ වගේ පැවැත්මක් ලෝකේ හදා ගන්න පුළුවන්. හැදෙනවා. අවිද්‍යාව ප්‍රත්‍යයෙන් හැබැයි මේ සිද්ධිය අවිද්‍යාව ප්‍රත්‍යයෙන්. අවිද්‍යාව වේදුනොත් ඒ වගේ ඔබට මට දුක් වෙන්න පුළුවන්. ඔබ උපද්දවාගෙන ඔබ එක්කම කතා කරනවා. මාව හදාගෙන මම එක්ක කතා කරනවා. අපි ඔක්කොම එහෙම තමයි. ඊයේ මං කිව්වේ දරුවා කියලා සිහි කරුවාම අනේ දරුවා කෑවද දන්නේ බිව්වත් නැහැ කියලා අපිත් හිතනවා. ඊට පස්සේ දෙබසුත් යනවා. නෑ අම්මා මට කිව්වොත් දරුවා කිව්වොත් අම්මා මං ගැන බලන්න බා අම්මා සිල් ගන්න කියලා. මම එතකොට දරුවාට කියන නෑ පුතේ ඉතින් මට ඔයා ගැන බලන්න වෙනවා. තමනුත් කියනවා දරුවා කියන එක තමන්ට ඇහෙන හොඳ දෙබසක් යනවා නේ. ඒක බලන්න හොඳට සජීවී වෙලා නැද්ද කියලා ලෝකේ. ඒකම නෙමෙයි මේ තියෙන්නේ. ඕක වෙනවා අවිද්‍යාව ප්‍රත්‍යය. එතකොට අවිද්‍යාව ප්‍රත්‍යයෙන් ලෝකේ පැවැත්මක් තියෙන නිසා නෑ කියන්නේ. එතකොට ඒ ලෝකයක් වුණාම ඇත්තටම සත්වයකයි ගනුදෙනු කරන්නේ. ඒ චේතනාව එයාට කර්ම වෙනවා. මේ සත්වයක් ඉන්නේමයි කියන චේතනාව එයාට කර්ම වෙනවා. සත්වයක් ඉන්නවද නෙමෙයි. සත්වයක් ඉන්නවමයි කියන එයාගේ චේතනාව. ඊට පස්සේ ඉන්න සතාව මරනවා. ඉන්න සතාට උදව් කරනවා උපස්ථාන කරනවා. කියනකොට තමන්ගේ චේතනාව නිසා පුඤ්ඤාමි සංකාර අපුඤ්ඤාමි සංකාර සිද්ධ වෙලා අවිද්‍යාව ප්‍රත්‍යය. ඊට පස්සේ ඒ කර්මය යම ප්‍රතිසන්දි විඥාන. කුසලසිත පහළ වෙනකොට මරණාසන්න මොහොතේ යාට හිතෙන්නේ නැහැ කවුද මේ අවිද්‍යාව ඇතුළු සිද්ධාන්තයක් කියලා. ඇත්තටම අර සත්‍යයට මම මෙහෙම කළානේ කියන තැන තමයි එයාට දැනෙන්නේ. එයා ඊට අනුව ප්‍රතිසන්දි වශයෙන් විඥානේ බැසගත්තාම ආයෙත් තව සතෙක් උපදින ආයෙත් විඥාන නිසා මේ වගේ කයක් සවිඥානික වෙනවා. සිතේ තියෙන නාම ධර්ම වලට අනුව එතන තියෙන නාම ධර්ම වලට ආයෙත් ආයතන ටික හැදෙනවා. ආයෙත් ආයතන ටික හැදුනහම નિરાයාසයෙන්ම කෙලෙස් යෙදෙනවා. ලෝකෙ උපදිනවා. ආයත ශාස්ත්‍රෝරේ කිටි නැත්තම් ලෝකෙ උපද්දවා ගන්නවා කියන එක කියලා දෙන්න එදාට ලෝකෙ ඇත්ත වෙනවා. ඉතින් මේ වගේ පැවැත්මක් තියෙන නිසා ලෝකෙ නැහැ කියන්නේ. එතකොට ඒ ලෝකයේ තියෙන ලෝකික ශික්ෂණය සඳහා තියෙන ලෝකික යහපත සඳහා තියෙන ලෝකික අයහපත අයින් කිරීම සඳහා තියෙන නිවැරදි දර්ශනය තමයි කම්මස්සගත සම්මාදිට්ඨිය. එතකොට අපි සත්‍යයක් නෑ පුද්ගලයෙක් නෑ කිව්වා කියන ලෝකයේ ඇති කරන යාන්ත්‍රණය නැති වෙලා නෑ. නමුත් කුසල කරන ටික විතර කතහැරලා තියෙයි අපිට. කුසල කුසලෙන් බය නැති වෙයි. එතකොට කුසල් ලෝනේ නෑ අකුසල කළාට කමක් නෑ කියන දර්ශනය තියෙනකොට සසර ඉඳන් ගොඩාක් කල් ආපු අපිට ගොඩාක් ක්ලේශීන් තියෙන්නේ අකුසල කරන්න කුසලයට පසුබාන ගතිය. මේ දෘෂ්ටියෙන් අරගෙන දෙනවා අපිට වැරද්දට නිවැරදිට අයින් කරන්න. දානයක් දීලා පන්සල් ගිහිල්ලා ඒව කරනවට වඩා හම්බෙන දෙයක් රැස් කරලා කාලා බීලා නටලා ඉන්නවා කියන තරකට ගත්තා. ඒක පහසුයි. සසර හුරුවගේ. එතකොට සත්‍ය පුද්ගලික නෑ කියනකොට අර වගේ දෘෂ්ටියකුත් ආවහම එතකොට නිවන බොහොම පහසුවේ අධර්මයකට යනවා.
එතකොට ඒ මත තමයි අවිද්‍යාව ඇතුලේ ඇත්ත වෙච්ච සිද්ධිය තියෙන නිසා චිත්‍රපටිය ඇතුලේ ඇත්තම කතාවක් බලපු නිසා අපි ඒක කතාව චිත්‍රපටිය ඇතුලේ අපේ චිත්‍රපටිය නෙවෙයි ඇත්තම කතාවක් ඇත්තම කෙනෙක් කියලා සිද්ධියක් ඔබම බලන නිසා ඔබට මොකද දුක එනවා අපි චිත්‍රය ඇතුලට ගිහිල්ලා ඉඳලා අවිද්‍යාවෙන් ඒ වගේ මේ චිත්‍රය ඇතුලේ ඇත්තම කතාවක් අපිට තියෙනවා අවිද්‍යාවට එතකොට මේ කුසල කුසලයන් මත තමයි මේ පැවැත්ම තියෙන්නේ. එහෙනම් නැහැ කියන්නේ. ඊට පස්සේ හැබැයි ওই තැන තිබුණු සසර නැවත නැවත ඉපදෙන එක මේ කයක් සංඥානක වෙන එක. දකින්න තියෙන දර්ශනීය මනෝයි ඒක බැරි වුණොත් විඳින්න වෙන ස්පර්ශයේ පටරලි කයක්ම සංඥානක වෙනවා. සීත දැසෙන උෂ්ණ දැනෙන මේ ඇත්තම වෙනවා. ලෝකයේ විඥානයේ මායාව නෝනින් දැක්ක යුතු දර්ශනය මනෝමයෙන් දැක්ක යුතු දර්ශනය ඒක නැති වුණාම ඒකට හැදෙන ප්‍රතිඵලය ඇත්තටම කයක්. කයෙහිඳ අපි ඇත්ත වෙලා තින්නේ මේ අපිට මනෝමය සිද්ධියක් නෙවෙයි මේ ඇත්තටම මම ඉන්නේ දැන්. කය සංඥානක වෙලා. මේක පෙර ජීවිතයක මනෝමය සිද්ධි මේ දර්ශනය අවබෝධ නොකළ මානසික ප්‍රශ්නයක සිද්ධාර්ථය. අද මේ ලෝකයේ ඇත්ත කරපු කය සංඥානක වෙච්ච තැනක ලෝකයක්ම වූ දර්ශනය අපි දැක්කේ නැති වුණොත් ආයෙත් මේ වගේම මෙතන රැවටුන නිසා මේ වගේම කයක් හදනවා. ඒ සසර මේ වගේ නැවත නැවත දුකට යන එකයි කයක් සංඥානක වෙන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කයක් සංඥානක වුණාම කෙලෙස් ඇතත් නැත දුක් වෙනවා. දැන් රහත් තුනක් බඩගිනි දුක විපාසයේ දුක කාංකෙකුම් බඩේකකුම් දක්කෙකුම් ওই ටික විඳින්න දෙයි. කෙනෙක් පියකින් යනවා ලියකින් ගහුවොත් ඒ දුක විඳින්න වෙයි සීත උෂ්ණ විඳින්න වෙයි මොකද කයක් සංඥානක වෙච්ච කියාදී ඉතින් පඬිතය කියලා කියන්නේ දැන් මේ සත්පුද්ගල භාවයෙන් උපදින ලෝකේ අවබෝධ කරලා සත්පුද්ගල භාවය තුළ ඇති වෙන තියෙන කෙලෙස් නැති කළොත් එයාට උප්පත්ති වශයෙන් යන්න සත්‍යය නැහැ මෞර්සය යවලඟු කරගන්නේ මේ සත්‍ය පුද්ගලෙක් ඉන්නතා අම්මා අපච්චි ඉන්නවා. එයා මව කුසයි පරිසම් කරගත්තේ. දැන් එහෙම සත්‍ය පුද්ගලෙක් නැති වුණොත් එයාට අවලංගු වෙන්නේ මොකක්ද? ප්‍රතිසන්ද වශයෙන් යන්න මව කුසක් නැත්තේ. එහෙනම් එතකොට ඇති බව තිබුණොත් කම්මස්සගත සම්මාදිට්ඨිය නැහැ කියලා කිව්වොත් උච්ඡේද දෘෂ්ටිය කම්මස්සගත සම්මාදිට්ඨියවත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ කෙලෙස් ටික වේදිලා මේ ලෝකේ ඇති වෙන කොනොදන ඇති බවකම හිටියාම ඊගාවට තියෙන දෝෂي තමයි සසර ඉපදීම නැති වෙන්නේ සංකතිය නැති වෙන්නේ නිවන ලැබෙන්නේ ඒ හින්දා අයහපත අයින් කරන්න හීන ධාතු විඥානයේ වැසගෙන දුක් ආයතන ටිකක් හදන ගතිය අයින් කරන්න කම්මස්සගත සම්මාදිට්ඨිය උදව් වෙනවා. නමුත් මේ ටික අධහරනකොට තව තැනකට විඥානය වැසගෙන මේ වගේ කයක් හැඟීම් ගන්න මට්ටමට හදාගන්න එක නවත්තන්න බෑ ඒකේ. මේ ඇති බවට තියෙන සම්මාදිට්ඨිය. ඊට පස්සේ ලෝකෝත්තර කියලා කියන්නේ ලෝකෙන් විතරයි මේ වගේ භවයේ නැවත නැවත සසර ඉපදීම නතර කරනවා. දුක්ඛ ජාතික නපුරන සසර නැවත නැවත ඉපදීම නතර කරනවා මොකේද? ඒකට කියන ලෝකෝත්තර සම්මාදිට්ඨිය. ඒක වෙනවා පෙර අවිද්‍යා සංඛාරේ නොවුනනම් අද විඥානාව සලයන් පස්සේ විතර කියන ටික හැදෙන්නේ නැහැ. එහෙනම් තණ්හා උපාදාන වල අද මේ වගේ ලෝකයක් හිටින්නේ නැහැ. අද මේ වගේ ජරා මරණ අද විඳින්න වෙන්නේ නැහැ. ඒ හින්දා අද හරි මේ ස්කන්ධ ටිකට කෙලස් හදලා මේ ලෝකේ හැදුනේ ස්කන්ධ ටිකට කෙලස් ටික නැතිකළු ලෝකේ නැති වෙනවා. ඒ හින්දා අප්‍රමාදීව සීලයක පිළිපදලා සමාධි වඩලා ස්කන්ධ ටික බලලා කෙලස් නැතිකළු ලෝකේ නැති කරන්න කියලා කියනවා. ඒ භ්‍රමචර්යාව කෙරවලට ගියාම ලෝක නිරුද්ධ වෙනවා. ඒ කියන්නේ අම්මා තාත්තා හම්බ වෙන්නේ සත්‍ය පුදුලිය හම්බ වෙන්නේ ප්‍රතිසන්දි වශයෙන් යන්නේ. අවිද්‍යාව නිරෝධයෙන් සංකාර නිරුද්ධ වෙනවා. අවිද්‍යාව නැති නිසා තුන් භූමියන්ගේ කර්ම නැහැ. ඒ හින්දා මාතු විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් යන්න හේතු නැහැ.
මෙතන සත්‍ය පුද්ගල භාවය කරන දුකක් නැති වෙනවා. මතු කාය සංඥාන කියලා තියෙන ඉඩක් නැති වෙනවා මේ චතුරාර්ය සත්‍ය අවබෝධ වුණොත්. චතුරාර්ය සත්‍ය අවබෝධ වුණා නම් විඥානයේ රූපයකට බැහැගෙන කායක් සවිඥානික කරලා ස්කන්ධ පරිහරණය කරන දුක ලැබෙන්නේ නැහැ. ස්කන්ධ ටිකට කෙලස් ටික එකතු කරලා පුද්ගල භාවයෙන් වෙන දුක ලැබෙන්නේ නැහැ. දැන් පෙර ජීවිතේ වැරදුන හින්දා මේ තුටුපළට ආවා. ස්කන්ධ පරිහරණ දුක් විඳින්නත් වෙනවා. මාදිවට කෙලස් ටික තවල පුද්ගල භාවයේ දුක දෙන්න වෙලා. දැන් මේ දුක ඇති කරන හේතු ටික තණ්හාව නිසා කියලා. දැකලා තණ්හාව නැතිකොට ඒ කියන්නේ උතර තමයි අපි ගොඩාක් නුවණින්ම දකින්න ඕනේ. දැන් දුකට හේතුව තණ්හාව කියන තැන අපි ගොඩාක් කාලයක ඉඳන් අර්ථ වශයෙන් හිත තියන්නේ ලෝකයා දකින්න ටිකට. ඒ කියන්නේ අපි කැමති දෙයක් කැඩෙනකොට බිඳෙනකොට දුක වෙනවා කියන එක මේ ශාස්ත්‍රයෙන් බහැර කෙනෙකුට තේරෙනවා. ඒකේ තරම් ගැඹුරු සිද්ධියක් නෙමෙයි. මේ කැඩෙන බිඳෙන දෙයකට තණ්හා කරන දේ කැඩෙන බිඳෙනකොට දුක වෙනවා කියන දර්ශනයක් නෙමෙයි මේ පෙන්වන්නේ බුදුරජාණන් වහන්සේ. ඒ කියන්නේ තණ්හාව නිසා කැඩෙන බිඳෙන බවම උපද්දව. ඒකට කැඩෙන බිඳෙන බව උපද්දගෙන තියෙන තණ්හාවෙම නම් එතකොට කැමැත්තෙන්ම කැඩෙන බිඳෙන දෙයක් හදාගන්න. කිව්වහම ඒ කියන්නේ ඔබ මට මේ වගේ වළඳක් හදාගන්න ගෙදර තිබුණොත් හොඳයි කියන තැනින්ම වළඳ හැදුවේ. ඔබ අමුතුවෙන් දෙ වළඳට කැමැත්තක් හදා ඕනේ වළඳ හදාගත්තේම කැමැත්තෙන් හින්ද වළඳ කැඩෙන්න විතරයි තියෙන දුක එතකොට. සින සිද්ධියක් තියෙන්නේ. ආපහු ඔකට තණ්හා කෙරුවොත් දුක එනවා කැඩෙන දවසට. නැත්තම් දුක එන්නේ නැහැ කියන තැනකින් ඔබට යත නිච්ඡන්තං දුක්ඛං අනිත්‍ය දේම දුකයි කියන තැනකින් තියෙන. මොකද ඔබ හදාගත්තෙම ඔබට ඕනේ හින්දා වගේ තමයි. ඒ වගේ කෙලෙසේකින්ම ලෝකේ මේ මාව නිර්මාණය වෙලා තමන්ව නිර්මාණය වුණාම ඒ දැන් ඉන්නේවම ලෝකයේ ඇතුළේ කෙලෙස ඇතුළේ. එතකොට අපිට අනිත්‍ය වෙන හැම මොහොතක් පාසාම දුක තියෙන්නේ. විපරිණාම වෙන හැම ක්ෂණයක් පාසාම අපිට දුක තියෙන්නේ. මිසක අනිත්‍ය වෙනකොට දුක් නොවී ඉන්න පුළුවන් කිසිවක් නැහැ අපි ගාව. අපේ ලෝකයේ ඇතුළේ. මොකද ලෝකේ නිර්මාණය කරලා තියෙන දුක හදලා තියෙන තණ්හාවයි. කියනකොට අපිට හිතට ඇති වෙන සිද්ධියක් එහෙම විතරක් නෙමෙයි. ඒ තණ්හාව නැති වෙනකොට දුක නැති වෙනවා කියන තැනින් කියන්නේ හිතට ඇති වෙන අපහසුතාවයක් තැනකින් නෙමෙයි. ඒ කියන්නේ මේ තණ්හාව කියන එක නැතිකොලොත් ඔබට මට මේ විදිහට ගනුදෙනු කරන්න හම්බ වෙන පරිසරයක් නැති වෙනවා. අපි එකකට කරා කියන්නේ මේ සර්ව සිද්ධියක් මේ ස්කන්ධේ විපදීම උතුක අපි කියමු තව සත්‍ය පුද්ගලෙක් ඉන්න හින්දා තණ්හාව ඕනේ ඔබට වාතයක් හරි ගියොත් ලැජ්ජ හිතනවද නැද්ද? හිතෙන්න පුළුවන්. ඒක දුකද නැද්ද? ඇයි එහෙම දුක දැනෙන්නේ? දැන් තණ්හාවෙන්ද? දැන් මේ පරිසරයේ තියෙන්නේ මේ ඉපදිලා තියෙන්නේ අපිට එහෙම වටපිටාවක් ඉඳන් ඒකේ තව සත්තු ඉන්න හින්දා නෙමෙයිද? ඔබට තව බොහෝ අය ඇසුරු කරන්න වෙච්ච සිද්ධියක් නෙමෙයි ඒකට දුක. ඔබ ඉපදිලා තියෙන ලෝකෙම නෙමෙයි ඒකට දුක. දැන් ඔබ 아무තෙන් තණ්හාවක් කළාද ඒ දුක ආන්නේ? නමුත් ඒ ලෝකයේ ඇතුළේ තියෙන සිද්ධාන්ත ටිකම දුක නෙවෙයිද? නේද? ඔබව හදාගත්ත මාව හදාගත්ත මේ මානසික මට්ටම ඊට පස්සේ දුක. මට ඕනේ විදිහට කන්න බෑ, බොන්න බෑ, නිදහසේ ඉන්න බෑ. මට යම් හිතලා හැදෙන්න වෙනවා ස්වභාවික ඕනම තැනක. ඔබ ඕන විදිහකට ගෙදර වුණත් ඉන්න බෑ. ඒ තව කට්ටියක් ඉන්න නිසා. සමාජයක යන්න බෑ. ඔබට යම් කොටුවක ඉන්න බෑ. නේද? මම කිව්වේ මේ වගේ අපිට තේරෙන අපි හැම වෙලාවෙම සැලසුම් කර ඉන්නේ. එතකොට අන්න ඒ වගේ තැනකින් මේ පෙන්නේ දුක කියන එක. ලෝකේ හදාගත්තා මේ හැදුණු බව ලෝකේ ඉපදීමම දුක. මම උපන්න හින්දායි තමන් ඉන්න හින්දායි මේ දේවල් තියෙන්නේ. එතකොට ඒ සිද්ධියම දුක.
එතකොට තමන් අනු තියෙද්දි තණ්හාව කළා නොකළ කතාවක් නෑ මේ පැවැත්ම දුක. තණ්හාව නැති වුණු දුක නැති වෙනවා කියලා කියන්නේ. ඒ විමුක්ති මනසට මේ කය මම කියලා පෙන්වන්නේ නෑ. පෙනෙන්නේ නෑ. මට අතපය තියෙනවා මම ඉඳගෙන හිටගෙන නිදාගෙන ඉන්නේ කියලා පේන්නේ නෑ. විමුක්ති මනසට ඒ ඉරියව් වලින් මිදෙනවා මනස. මේක මනෝමය දර්ශනය. මේ තව සත්‍ය පුද්ගලයන් ඒ කියන්නේ ඉඳගෙන ඇහැට පෙනෙන රූප ආයතනයක් ඇතුලේ හතර ඉරියව්වක් තියෙද? ඔබ ඉඳ ගන්නවා කියලා පනවන ඉරියව්ව ෆොටෝ එකක් නම් ෆොටෝ එක ඇතුලේ ඉඳ ගන්නවා කියන ඉරියව්වක් තියෙනවා. උන්ට බලන්න මම කියේ ගොඩාක් තීක්ෂණයි මම කතා කරන දර්ශනය. අපි කෙලෙස් වශයෙන් ෆොටෝ එක ඇතුලට ගිහිල්ලා ඉඳගෙන ඉරියව්ව කියයි. නමුත් කෙනෙකුගේ ඉඳගන්න සිද්ධියක් ඒ තුල නැහැ. අදපු චිත්‍රයක ෆොටෝ එකක් ඇතුලේ නේද? හිටගෙන ඉන්න ඉරියව්වක ඒක නෑ. මට හිටගෙන ඉන්නවා කියන තැනකින් දැනේ. ඒ සිද්ධියමයි මේ දැන තියෙන්නේ. මාගේ කෙලෙසයකට මේ සජීවී වෙන්නේ මේ ඔක්කොම. කෙලෙසයකට අපි මේ ටික ඔක්කොම නිර්මාණය කරගන්න පුද්ගල භාවයම උපදින්නේ අපිට. එතකොට මේ අපිට කෙලෙස් ටික අතහැරවන කෙලෙස් ටික නැති වුණොත් ඉඳගෙන හිටගෙන නිදාගෙන ඇවිදිනවා කියන හතරේ කියව. ඇහැ කන දිවනාසය ශරීරයේ මනස කියන ආයතන හයම ඇති බව කියන සිද්ධියක් හම්බ වෙන්නේ. මේ පැත්තෙන් තමන්ව නියෝජනය කරන මේ තමන්ව නියෝජනය කරන සියලු අංගපසක හම්බෙලා තියෙන්නේ. තණ්හාවෙන් එකතු වෙච්ච අරමුණු ටිකක් කරන්නේ. මම පොඩි පරිශ්‍රණයක් කියන්නේ ඕගොල්ලන්ට ජාතිය හඳුනා ගන්න. ඇත්තටම අපිට මේ කවුරුහරි දොස්තර මහත්තුරු ටිකක් අල්ලගෙන කොහේ හරි රටක හරි මේ පරිශ්‍රණය කරන්න පුළුවන් හොඳ දර්ශනයක් ලෝකෙට ඉදිරිපත් කරන්න. මම නිකන් කිව්වොත් මට දවසක් හිතුනේ අද කාට හරි කෙනෙකුට අපි දෙනවා නිර්වින්දනය නැත. ඒතකොට දැන් මුකුත් මතක නැ සිහි නැති වෙනවනේ. සිහිය එන්නේ ඉස්සෙල්ලා මුළු ඇඟම ඔතන වහලා මූණත් වහලා ඇස් දෙක විතර පේන්න තියෙන හැබැයි කණ්ණාඩියක් මුකුත් පෙන්වන්නේ නැහැ. කණ්ණාඩියක් ඡායාවක් පතිත වෙන කිසි තැනක එයාට පෙන්වන්නේ නැහැ. ඇස් දෙක විතර එයාට දැක එයාගේ ඇඟක් පේන්නේ නැහැ. අපි ඇඳපු ෆොටෝ එකක් පෙන්නනවා. ඔයාට හදිස්සි අනතුරක් වුණා. කනගාටු වෙන්න බලෝ කැටි වුණ තමයි. දැන් ඔයාගේ මූණ තියෙන්නේ මෙන්න මේ විදිහට කියලා එයාගේ හැඩයටම ටිකක් විරූප කරලා හැට පෙන්වන රූපේ. හරිද? ඊට පස්සේ තව ටික දවසකින් දැන් එයාට මෙහෙම බැලුවොත් පේන්නේ නැහැ නේ කණ්ණාඩියකුත් නැහැ. දැන් ඔයාගේ අතපය තියෙන්නේ මේ විදිහට. කකුල් මෙහෙම තියෙන්නේ. දැන් එයාට පේන්නේ නැති වෙන බලන්න තියෙන්නේ. දැන් ඔයාගේ අත තියෙන්නේ මෙහෙම. ඔහොම සතියක් දෙකක් මාසයක් කෑල්ල පෙන්නනවා අපි. දැන් මූණ පෙන්වුවේ වෙනම, අත පෙන්වුවේ වෙනම, කකුල පෙන්වුවේ වෙනම, පිට පෙන්වුවේ වෙනම. ඕන එක විකෘති කළා. කාලයක් යනකොට එයා තුල හැදී දැන් මම මෙහෙමයි නේ කියලා. අන්න ජාති සංජාති කන්දාන පාතු බව ආයතන පටලව ආයතන ටික එකතු වෙනවා. එහෙම. මේ රූපය හැදලා තියෙනෙත් අපිට එහෙම. අද ඔයගොල්ලෝ හිතාගෙන මේ මම කියලා ඔය ඔක්කොම මම කියන කැලේ ටික ඔයගොල්ලන්ට හම්බුනේ කන්නාඩි දිහා බලලා මූණ ගත්තා. මේ මගේ මූණ කියලා හිතාගත්තා. මෙහෙම බැලුවා මේ මගේ අත කියලා හදාගත්තා. ඔහොම කැලේ එකතු වෙලා තමයි ඔයගොල්ලන්ට මේ මම කියන එක සිහි කරන්න අද හම්බෙලා තියෙන. ඔතනින් තමයි ඔයගොල්ලන්ගේ ජාතිය තියෙන්නේ. නමුත් අර රූපේ එහෙනම් මේ මගේ මූණ නේද අන්න ගත්ත තණ්හාව. හරිද? කොහොම ගත්තොත් ඔයගොල්ලෝ හිතනවාද දැන් අද මුලදී ඒ සිහි නැති කරන්න ඉස්සෙල්ලා මම කියලා සිහි කරගන්න පුළුවන් සිද්ධියම තව අවුරුදු දෙකක් ගියම එයාට ඒ විදිහට සිහි කරගත්ත හැකියි කියලා. එදාට එයා මොකක් කියලා මාව කියලා සිහි කරයිද? මේ හැබැයි මේ කය හොඳට තියෙනවා. දැන් එයාට පේන්නේ නැහැ. හැබැයි මනෝමයෙන් එයා හිතාගෙන මේ දැන් මම මෙහෙම කෙනෙක්. මේ කයට වදිනකොට මිව වෙනකොට දැන් මෙහෙම කයට තමයි මේ ස්පර්ශ වෙන්නේ කියන තැනක් තියෙන්නේ.
ඔන්න ඔය වගේ සිද්ධියකින් තමයි මේ අපි ඉපදෙන්නේ. ඕක ඇත්තටම කරන්න පුළුවන් නම් පරිශ්‍රණයකින් හොඳට තේරෙයි. ලෝකේ කියන එක සකස් කරගත්ත එකක්, හදාගත්ත එකක් මාව. අනිත් අය කියලා. දැන් අපි හිතන්නේ නෑ මේ කයමයි කියලානේ. එතකොට මොකද පෙනෙනදී ඉපද නිරුද්ධ වෙනවා නම් ඇති බවට යාට එකතු වෙනවා. මේ තමයි වාගේ මූණ දැන් මේ විදිහටයි තියෙන්නේ කියලා පෙන්වුවාම ඇහැ රූප චක්කු විඤ්ඤාණ ඉතුරු නැතුව නිරුද්ධ වෙනවා. තණ්හාව පාදුනහම ඒක ඇති බවට එකතු වෙනවා. යාට මගේ මූණ මෙහෙම තමයි කියලා තැනක හදා ගන්නවා. හිතා ගන්න. ඒක ඉතුරු කර ගන්නවා. මේ අත කියලා පෙන්වුවාම පෙනෙන සිද්ධිය නිරුද්ධ වෙනවා. මගේ අත මෙහෙම තමයි හදා ගන්න. කොහොම කැලී ටික ඔක්කොම එකතු වුණාම උපදනුච්ච බව ඇති බවට එකතු වුණාම ඔක්කොම ඉබේම જાතිය තමම හැදිලා. වෙන්නේ නැති විදිහට හිතනවාද? මට දවසක් හිතුණා මේක තේරෙනකොට මෙන්න මේ විදිහට කෙනෙකුට කරන්න පුළුවන් නම් ඉපදීම පෙන්වන්න පුළුවන්. මොකද අපි තේසන් සත්තහන ධම්මි සත්තනිකායේ ಜಾති සංජාති කියනකොට අපි හිතන්නේ අර ස්කන්ධ ටික හම්බෙච්ච දන කියලා නෑ. ඒ සත්‍යයේ සත්තනිකායේ ඉපදීම කියලා කියන්නේ මේ මගේ අත මෙහෙමයි මගේ මූණ මෙහෙමයි ඕකෙන් තමයි අපි දුක් විඳින්නේ. ඔය මට්ටමේ ඉපදීමක් තිබුණේ නෑ උප්පත්ති. ඒකයි දැන් ඊගොල්ලෝ දැන් මම මෙහෙම කෙනෙක් කියලා කර්ම වෙනස් කරගන්න පුළුවන් යාට. ඉස්සෙල්ලා හොඳට හිටපු මම දැන් මේතර විරූපී කෙනෙක් නේ කියලා දුකෙන් නැති වෙයිද? එනවා. මේ රූපේ හින්දවත් රූපය හොඳට තිබ්බ හින්දවත් රූපේ නරකට තිබ්බ හින්දවත් නෙමෙයි මම විරූපෝ සුරීපුනේ. දකිනහන ටික එකතු වෙච්ච හින්දා. දකිනහන ටික අපි කියමු කණ්ණාඩියට පෙවුනොත් මේ තමයි ඔබේ රූපේ කියලා. බහැර රූපයක් පෙන්වන්නේ. පෙන්වන්නේ බලන්න ඇහැට පිටින් බහැර චිත්‍ර දියසායන් ටිකකින් හදපු මේ හැඩයක් අපි පෙන්වන්නේ මේ ඔබේ රූපේ දැන් මෙහෙම තියෙන්නේ කියලා. අත දාලා ගන්නවා අපි. උපාදාන එහෙනම් මගේ රූපේ මෙහෙම තමයි. එතකොට බාහිරාදාන ලෝකේ දුක්ඛ බර ගැනීම දුක. ස්කන්ධ ටික බර. අනේ එහෙනම් මගේ මූණ මෙහෙම තමයි. ඔන්න දැන් ස්කන්ධයගේ පහළ වීම ටික ටික අන්න ඒ වගේ තැනකින් මේ දර්ශනය තියෙනවා. ওই තණ්හාවෙන් ඔබ හදලා තියෙනවා. අද ඔබට මට ඇහැ තියෙනවා කන ඔය විදිහට ඕගොල්ලෝ කවදාවත් මම ඉස්සර ඉඳන් කියන්නේ ඕගොල්ලෝ කවදාවත් ඕගොල්ලන්ගේ ඇහැ දැකලා තියෙනවද? දැන් ඇහැට ඇහැ පේනවද? නැහැ. නොපෙනෙන නෝ තුන් කාලෙම ඇහැ කරවේ අපි දුක් විඳින තියෙන නිමිති මොකද්ද? අවිද්‍යාව ප්‍රත්‍ය. අපිට තව ඇහැට වෙන රූප ආයතනය බලන මගේ ඇහත් මෙහෙම වෙන්න ඇති කියලා උපකල්පනය. එහෙම නැත්නම් චිත්‍රයක් දැකලා මගේ ඇහත් මෙහෙම වෙන්න ඇති උපකල්පන මේ කොහොමද තියෙන්නේ? නමුත් ඒක කෙලෙස්යේ කොටද කියලා නෑ මගේ ඇහැම තමයි කියන දැනගෙන ඉන්නේ. නමුත් මේ දර්ශනය කියන්නේ ප්‍රයෝග කියන්නේ. ඒ වගේ අති සූක්ෂම තලකින් තමයි මේ ලෝකෙ හැදිලා තියෙන්නේ. තණ්හාව නිරුද්ධ වුණොත් උන්වය ඇහැ කන දිවනාසය ශරීරයේ කියන ආයතන ටික ඔක්කොම ඇති බවට ඔබට හිතෙන්නේ. යම් කිසි සම්පූර්ණ සම්බන්ධනේ. මේ තමයි ඔබේ රූපය කියලා පෙන්වෝ පෙනෙන දේ නැති වෙනවා කියලා පෙන්වනවා මිසක පෙනෙන දේ මගේ මූණ නේ කියලා ඇති බවට එකතු වෙන්නේ. මේ ඔබේ අත කියලා පෙන්වෝ අත කියලා දැකපු රූපේ හටගෙන නිරුද්ධ වුණා කියලා පෙන්වනවා ඒක ඇති බවට එකතු නොවුණා. නිවන මිසක භවය හම්බෙන්නේ ජරා මරණ දුක හම්බෙන්නේ. ඒ වගේ තැනකට යන්න. එතකොට එයා දන්නවා ස්කන්ධ ටිකට විපාක ස්කන්ධ ටික පෙර අවිද්‍යා කර්මය හදා නිසා ඒ ටිකට තණ්හා උපාදාන නිසා ලෝකේ මම හැදුනා සත්‍ය පුද්ගලික හැදුනා කියලා දන්නවා. මේ විපාක ටිකට කෙලෙස් ටික ඇති නොවුනොත් තමන්වත් මේ ලෝකය නිරුද්ධ කරන්න පුළුවන් නේද කියලා දකින හින්දා ලෝකය ඇත්ත කරගෙන ඒ තුල සිටින් කිරින් වෙනුවට යා අප්‍රමාදීව වෙහෙසෙනවා ලෝක නිරෝධය සඳහා. මොකද මේ ලෝකයේ තුල මොන තරම් ඇත්තට මහන්සිම තවරුදු 50කින් 60කින් මේක අතහැරෙනවා. ඔය ලෝකයේ ඇත්ත වෙච්ච සිද්ධියම හේතු වෙන ප්‍රතිසන්දිට යන්නේ. මේ ජීවිතයක් ගඟට කපුව ඉනි වගේ ගඟට කොච්චර ඉන්න කැපුවත් හදරයන්ස වැඩක් නැහැ වගේ
මේ කෙලෙසුන්ගෙන් ඇත්තට ලෝකයේ තුල පිරෙන්නේ නැහැ. පිරෙන්න දෙයක් නැහැ. කොච්චර යමක් කළා තණ්හා සමානාදී තණ්හාව ඇති කියන්නේ තව හොයපන් තව ගෙනේ තව දාපන් තව හොයපන් තව ගෙනේ තව දාපන් කියලා තැනකින් ඉඳලා ඒ සිද්ධාන්තේම ඇත්ත වෙලා ප්‍රතිසන්දි වශයෙන් යනවා. එයා ඊට වඩා වීර්ය කරගන්නවා මොකද්ද? මේ ලෝකයේ හදන හැටි දැනගත්තාම ලෝක නිරෝධය දැනගත්තාම අප්‍රමාදීව ලෝක නිරෝධය සඳහා කටයුතු කළොත් මේ දැන් විතරක් නෙමෙයි මතු අනවරාග්‍ර සංසාර ගමන මාතහැරෙන. අජරාමරකම කියන්නේ ඒක. ඒ අජරාමර නිවනට මේ දුක ඇතිවීම දැකලා මේ හේතු නැතිව දුක නැති වෙනවා කියලා දැකලා මේ ප්‍රතිපදාව හැසිරෙන්න විතරයි තියෙන්නේ. ඒකයි නිවන් මාර්ග කියන්නේ හැම වෙලෙම චතුරාර්ය සත්‍යය. ආර්ය ශ්‍රැංග මාර්ගයේ ගොඩ නැගෙන්නේ. එහෙමත කියලා කියන සමාධිත්‍ය කියන්නේ. එහෙම කරනකොට එයා එහෙම කරන ලෝක නිරෝධයක් කරන්න පුළුවන් ලෝක නිරෝධයක් කරලා ජීවත් වෙන්න පුළුවන් කියලා දකින නිසා ලෝක නිරෝධයක් තියෙනවා කියලා දකින නිසා මේ ලෝකෙ තියෙනවමයි කියලා කියන්නේ. යම් වෙලාවක ලෝකේ නැහැ කියලා පින්පෞද බැහැර කරලා උච්චේත දෘෂ්ටියකට පයින්නේ ලෝකේ ඇති වෙන හැටි දන්නේ නැති කෙනා. අවිද්‍යාව තුළ මෙහෙම නිර්මාණය වෙනවා කියන සිද්ධිය දන්නේ නැති කෙනා. මේ ලෝකේ කියලා එකක් තියෙනවමයි. තියෙනවා. ලෝකේ ඇති වීම දන්නේ නැති කෙනා අර කරන්නේ. මේ ලෝකේ කියලා එකක් තියෙනවමයි. මේකෙන් මිදී ගන්න පුළුවන්. මේ තියෙන බවටම හම්බෙන මේ ලෝකේ නිදී ගන්න පුළුවන් මේ හේතුව නැති කරපු දාට කියන ටික දන්නේ නැති කෙනා තියෙනවමයි කියලා ඉන්නවා. එයා මේ ලෝක නිරෝධය දන්නේ හින්දා නෝනක් තියෙනවා තියෙනවමයි කියන්නේ. ඉතින් අපිට තියෙන වාසනාව තමයි අපේ ගතිය ඉරණම විසඳෙන්නකම් ඉන්නේ නැතුව අපිට දුක මිදෙන්න පුළුවන්. ලෝකේ තියෙන දෙයක් නම් ඉරණමට බාර දෙන්න වෙනවා. අපේ ඉතින් කර්ම ගතියක් ඇති මොනව වෙන්න තියෙනවද දන්නේ කියන තැනකින් මම ඉන්නවා තව සත්ත්වයෝ ඉන්නවා. ඉතින් මේ දරු මල්ලන්ට මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. ගෙවල් දොරවල් වලට මොනව වෙන්න තියෙනවද දන්නේ නැහැ. ඉරණමට බාර දෙන්න පුළුවන්. නමුත් මේ ශාසනය එහෙම ඕනේ. තමන්ට පුළුවන් මේ ලෝකය නිර්වාණය කරනවද නැද්ද කියන එක දන්න ඔය අවිද්‍යාව නැමැති ධර්මතාවය තමයි අවිද්‍යාව තෘෂ්ණා කියන ධර්මතාව දෙක තමයි ලෝකේ නිර්මාණ කරලා. ඒ ධර්මතාව දෙක නැතුව ලෝකේ නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒක තමයි අපිට කතා කරන්න තවමත් තියෙන ප්‍රශ්න. ඇත්තටම බෞද්ධ දර්ශනය කියලා කියන්නේ මේකට. මේක හරි සූක්ෂමයි. හැබැයි මේක විවෘත වුණොත් බය නැතුව ඕන කෙනෙකුට ඕන තැනකට කියන්න පුළුවන්. මොකද මේක සත්‍යයක් නිසා. අපි මේ කරන්න හදන සත්‍ය අවබෝධයක්. ඇත්ත ඇති හැටි අවබෝධ කරන එක. ඒකෙදි ඇත්ත ඇති හැටි තමයි මොකද්ද? තමන්ට පෙනෙන ටිකට තමන්ගේ හිතේ මෙහෙම ගතියක් කියලා තමන්ට මෙහෙම පෙනෙන බව නිර්මාණය වෙලා කියන එක ඇත්තක්. මිත්‍යා දෘෂ්ටි වැරදි දෙකීම සත්‍යයක් හැටියට දකින්න එක. මේ සත්‍යය කියලා මේ පුද්ගල කියලා දකින්න එක මිත්‍යා දෘෂ්ටි දර්ශනය වැරදි. මොකක් නිසාද? නිවැරදි දර්ශනය මොකද්ද? තමන්ටයි පෙනෙන සත්‍යය කියලා. අපි කෙටියෙන් ගත්තොත් උදේකී ටීවී එකේ ඇතුලේ සත්‍යයක් ඉන්නවා කියලා දකින්න එක වැරදි. මිත්‍යා ඒ රූපේ සත්‍ය කියන්නේ පෙරෙනකම ඇති වෙලා කියලා දකින්න එක සත්‍යයක්. එච්චර. යථාර්ථය කියන්නේ. එතකොට සුතවත් ආර්ය ශ්‍රාවකයා කිසි දවසක කිසියම් වස්තුවක් නිත්‍ය වශයෙන් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. ditthi සම්පන්න පුද්ගලයා කිසියම් වස්තුවක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍ය නැහැ. මේ ආත්මීය දෙයක් මෙහි තියෙනවා කියලා එයා හිතන්නේ. සත්පුද්ගලයි කියලා පේනවා. පෙනුනට පෙනුන හැටි හැදෙන හැටි දන්න නිසා කිසිම වස්තුවක් ආත්මයක් තියනවා කියලා සංඥා විපල්ලාසයක් නැහැ, චිත්ත විපල්ලාසයක් නැහැ, ditthi විපල්ලාසයක් නැහැ. මේ ඇත්තටම මේ තව ආත්මයක් තව සත්‍ය පෙර අකුසලයට ආපු මතු අකුසල කළේන සත්‍ය කිදීද කියලා සංඥාවක්වත් නැහැ, ditthියක්වත් නැහැ, චිත්තයක්වත් නැහැ. ඇයි මේ දර්ශනය තියෙන නිසා. මේ දර්ශනේ නැති කෙනෙකුට හැම වෙලාවෙම කොච්චර කෙරුවත් මොන විදිහට කතා කළොත්
සත්‍යය කියනවා කියන සංඥාව හෝ තියෙනවා, හිත හෝ තියෙනවා, දිට්ඨිය හෝ තියෙනවා. එතකොට නිට්ටයයි කියන සංඥා විපල්ලාස, චිත්ත විපල්ලාස, දිට්ඨි විපල්ලාස එකක්වත් නැහැ. ඒ කියන්නේ මේ හදපු ලෝකේ නිට්ටය වශයෙන් පවතින දරුවා ස්ථිරව තියෙනවා, දේවල් දුරවල් ස්ථිර තියෙනවා, කිසිවක් නැහැ. මොකද ඒ ස්කන්ධ ටිකක් නිසා, ඒකට කෙලස් ටික එකතු වෙච්ච නිසා ගෙවල් දුරවල් ඉඩ කඩන් කියන සිද්ධාන්ත ටික හැදලා තියෙන කියලා දන්න හින්දා හිතුවේ නැතිනකොට මේ ටික නැති වෙන නිසා අපි ලෝකේ අපි ලෝකේ හදාගත්ත තැනක විපරිණාම වෙන ස්කන්ධ ටිකක් තියෙන එකම දකින නිසා නිත්‍ය වශයෙන් පවතින කිසිදු දෙයක් සබ්බේ සංඛාරා අනිත්‍යයි. අපි අම්මා තාත්තා දුව පුතා කියලා හිතන ඇසුරු කරන මේ හැම දෙයක්ම අනිත්‍යයි කියන ධර්මතාවයෙන් තියෙනවා. දකින්න. මොකක් නිසාද? කෙලෙසකින් උපද්දපු දෙයක් නිසා. එතකොට එයාට එක තැනක විතරයි දිට්ඨි සම්පන්න පුතියට තියෙන්නේ. දුකේ සැප කියන විපල්ලාසේ ඊතුරු ඒකේ සංඥා විපල්ලාසේ නැහැ. දුක්දී සැපයි කියන අදහස තියෙනවා, හිත තියෙනවා. දුකසේ දුක්දී සැපයි කියන මේ සංඥාව තියෙනවා. දිට්ඨිය නැහැ, සංඥාව තියෙනවා. අසුබදී සුභයි කියන සංඥාව තියෙනවා. අසුබදී සුභයි කියන චිත්තය තියෙනවා. දිට්ඨි සම්පන්න පුද්ගලයාට ඔය විපල්ලාස හතර විතරයි තියෙන්නේ. කිසිදු දිට්ඨි සම්පන්න පුද්ගලයාගේ ඒකාන්තයෙන් තියෙන බලවත්ම ශක්තිය තමයි කිසිදු සංස්කාරයක් ආත්ම වශයෙන් ගන්නේ නම් ඊට හේතු නැහැ ප්‍රත්‍යයෙන්. ආධ්‍යාත්මික බාහිර දෙක එකක්. ඒ කියන්නේ ටීවී 1000ක් පෙනෙනවා නම් ටීවී 1000 ඇතුළෙම එකදු සත්‍යයක්වත් නැහැ කියන එක ගැන විශ්වාසයි. අපි කියන්නේ ටීවී ස්ක්‍රීන් කෝටි ගණන් පේනවා කියන්නේ. පේනකොට එයාට එකක් ගන්න මේ ටීවී එකට බලන්න ඕනේ, මේ ටීවී එකට බලන්න ඕනේ කියලා එකක් නැහැ. එයා දන්නවා හැම එකකම රූප සත්‍ය බවට මට පේනවා මිසක ඒක සත්‍ය නෙවෙයි කියලා දැට නෝන. ඒ වගේ දහස් ගණන් කෝටි ගණන් සත්‍ය පේන්න පුළුවන්. ඒද මේ රූප කෝටි ගණනක සත්‍ය පුදුල භාවයට පේනවා කියලා දන්නවා. එතන සත්‍ය වෙනවා කියන අදහසක් නැහැ. ඉතින් ඇත්තටම අපිට බොරු කරන්න ඕනේ, අපිට මාර්ගදර්ශනයක් සැබෑවටම තියෙනවා නම් හඳුනා ගන්න පැතිකඩවල බොහෝයි. අපිට අපිවම පරිශ්‍රණය කරලා බලන්න පුළුවන්. මට සක්කාය දිට්ඨිය තියෙනවද? ඇත්තටම ආත්ම දෘෂ්ටිය මට තාම තියෙනවද මේ සත්‍ය පුද්ගලක ඉන්නවා කියලා? එහෙම නැත්තම් නිකන් හරියන්නේ නැත්තේ මොකක් නිසාද? ඒක නැති වෙන දර්ශනයක් මං ගාව තියෙනවද කියලා බලන්න. මොකද මට සක්කාය දිට්ඨිය නැහැ කියලා නිකන් බෑ කියන්නේ. මොකද නැති වෙන හේතුවක් වෙනවන දර්ශනයකින් නැති වෙන්නේ. එහෙනම් නැති වෙච්ච දර්ශනය වෙන්නන්න ඕන කෙනෙකුට පුද්ගල අදහස වලට කියන්න පුළුවන්. මේ අපිට නම් මට නම් කිසි සැකයක් නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, සංඝයා ගැන කිසි සැකයක් නැහැ කියන්න පුළුවන්. සැකයක් නැහැ කියන එක උත්තරේ නෙමෙයි. සැකයක් නැත්තේ ඇයි? සැකයක් නැති වෙන්න තියෙන හේතුව මොකක්ද? කිව්වහම එන සාධාරණ සහේතුක වෙන්නේ මේ දර්ශනය නිසා. ඒකාන්තේ මේ ලෝක ඇතිවීම නැතිවීම දැකලම දේශනා කරපු සාස්ත්‍රුන් වහන්සේ නමක් නේද කියලා බුදුරජාණන් වහන්සේ කෙරේ සද්ධාව ඇති වෙනවා. මේ බඳු කෙනෙක් ඒකාන්තේ ලෝක නිරෝධ කරන්න පුළුවන් දෙනකොට ගියාම ඒකේ ශ්‍රද්ධාව ඇති වෙනවා. මොකද කලින් තමන් නොදැක්කනම් ඒක මේක කියන්න බෑ. ඊට පස්සේ ස්වකහාතු ඒකාන්තේ මේ ධර්මය ආශ්චර්යය. තමන් තුළම කෙලෙස් පිරිනීමීම, තමන් කෙරෙහිම දුකේ නිරෝධය පනවන දර්ශනයක්. අනුගෙන පෙන්නන්නේ නැතුව කියන ධර්මයේ සම්දිට්ඨික ගතිය තේරෙන්නේ. ඒකාන්තේ දුක උපදින හේතු නැති කල මේ දුක නැති කරන්න පුළුවන් කියන දර්ශනය දැකලා කෙනෙක් දුක නැති කිරීම පිණිස පිළිපන්න සුපටිපන්නයි නේද? ඒ බඳු ප්‍රතිපදාවන්ගේ හැම කෙනෙක්ම විදු ප්‍රතිපත්තියක් තියෙනවා. සුපටිපන්නයි, විදුපටිපන්නයි කියන ගුණ ටික දෙනවා. සැකද දැනෙන මොකද මේ දර්ශනය නිසා.
පුබ්බන්තේ කංගති අපරන්තේ කංගති නැහැ. ඒ ටිකක් දැනෙනවා. අන්න එතකොට ඒ ටික දැනෙන්නේ සහේතුකව දර්ශනේ. එහෙම නැත්නම් අපිට තෝරන තරම් හම්බෙන්නේ මට නම් බුදුහාමුදුරුවෝ කෙරේ කිසි සැකයක් නැහැ කියන්නේ. ඊගාවට අපි හිතනවා මගේ සද්ධාව නම් බුදුහාමුදුරුවෝ කෙරේ චුට්ටකත් හිල්ලෙන්නේ නැහැ කියලා හිතනවා අපි. එහෙම හිතුණු පමණකින් අවිච්ඡ ප්‍රසද්දේ කියන්නේ. ඔක තමයි විත්‍යාසගත චරිතයක ලක්ෂණ. අපි අන්‍යාගමික වෙලා උපන්නා නම් ජේසුස් වහන්සේගෙන් හෝ නබිනායකතුමාගෙන් අයින් වෙන්නකෝ මගේ ජීවිතය ගියත් මම මේ අපේ ශාස්ත්‍රවරයෙක්ගෙන් අයින් වෙන්නේ නැහැ කියන තරගේ අපිත් පය ගහලා ඉන්නේ. ඉන්නේ නැති මගේ ජීවිතය ගිය දෙවියන් වහන්සේ කෙරෙහි තියෙන විශ්වාසය මගෙන් නැති වෙන්න. කියන තැනකෙදී මගේ ජීවිතය ගිය බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන විශ්වාසය නැති වෙන්නේ නැහැ කියන වගේ තැනක අපි ඉන්නේ කොට. නමුත් ඕක තීරණය වෙන්නේ හොඳයි. මරණයෙන් පස්සෙවත් වෙනස් වෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්ද අපිට? මේ ද බුදුහාමුදුරුවෝ කෙරෙහි තියෙන ශ්‍රද්ධාව මේ ජීවිතේ කමන්නේ. මරණයෙන් පස්සෙවත් කවදාවත් වෙනස් වෙන්නේ නැහැ කියන තැනක තමයි සහතිකයක් දෙන්න පුළුවන්ද? බෑ. නමුත් ditthi සම්පන්න පුද්ගලයා දුන්නේ මොකක් නිසාද? දර්ශනය නිසා. දර්ශනය කියන එක අතහැරෙන්නේ නැහැ ජීවිතේ නිවන් දක්නතා. කියන තැන නිසා. හරි, තව මොනවද තියෙන්නේ? රාතන් වහන්සේ කියන්නේ දැක්කොත් දැක්කම තේරුණා. ප්‍රශ්නේ අපවත් ඇයි? ඒ කිව්වේ පේනවා. පේන දේ ආරම්භය තමන් හිතින් කියින් කිසිවක් කරන්න බෑ. කරන්නේ පෙනෙන දේ පෙනීමක් විතරක් වෙන්නේ. පෙනෙන දේ තමන් එක්කව තමන් පෙනෙන දේ එක්කවත් නැහැ. තෘෂ්ණාව නැති කළාම මේ මම බලනවා කියන සිද්ධියක් නැහැ. බලන්නත් බලන ලබන දෙයක් දෙක එකට නියෝජනය වෙන්නේ. පෙනෙන දේ පෙනීමක් විතරක් වෙන්නේ මට පෙනෙන දේ බලන්න ඉන්නවා. බලන්න ඉන්නවා පේන දේ තියෙනවා. දිත්තේ දිත්තමතන් කියනකොට පෙනෙන්න තියෙන ධර්මතාවය නිසා පෙනෙනවා. ඒ හේතු ටික නැති වෙනකොට පෙනෙන බව නැති වෙනවා. පෙනෙන දේ පෙනීමක් විතරක් වෙන සිද්ධාන්ත රාශියක් තියෙනවා. ඒකෙන් එකක් කියනවා පෙනෙන දෙයට හිතින් කියින් කිසිවක් අයිති නැති නිසා කරන්න බැරි නිසා පෙනෙන දේ පෙනීමක් විතරයි. ඊගවට පෙනෙන දේ කවදාවත් ඇහෙන්නේ නැති නිසා පෙනෙන දේ ගඳ සුවඳ දැනෙන්නේ නැති නිසා පෙනෙන දේ රස ලැබෙන්නේ නැති නිසා පෙනෙන දේ ස්පර්ශ කරන්න බැරි නිසා පෙනීමක් විතරයි. පෙනෙන දේ එක තමන් නැති නිසා තමන් එක්ක පෙනෙන දේ නැති නිසා තෘෂ්ණාව නියෝජනය නොවන නිසා දෙවෙන්නේක් නැති නිසා පෙනෙන දේ පෙනීමක් විතරයි. ඒ කියන්නේ රහතන් වහන්සේ නමකට පෙනෙන එකයි අපිට පෙනෙන එකයි අතර වෙනසක්. මේ කාම භූමියේ තියෙන දෝෂේ තමයි පෙනෙන දේ දෙකට බෙදනවා. එකම රූපායතනේ මේ මම මේ මට පේන්නේ කියලා. මේක බෙදලා තියෙන කෙලෙසයකට. හිත සමාධිය වුණාම මේ සිද්ධාන්තයත් අයිති රූපායතනේ පැත්තට. අද තමන් නියෝජනය කරන මේ ඇහැට පෙනෙන මේ කොටසත් අයිති ඇහැට පෙනෙන රූපයක් හැටියට මිසක. ඇහැට පෙනෙන රූප ගත්තහම බාහිරම නේද? ඇහැට පෙනෙන රූප ඔක්කොම බාහිරද නැද්ද? බාහිරයි. ආධ්‍යාත්මික රූප ඇහැට පේනවද? නැහැ. කෙලෙසයකට අප අද අපි ඔබ දෙකට බෙදාගෙන මේ ඇහැට පෙනෙන රූපේ බාහිරයි මේ ඇහැට පෙනෙන රූපේ ආධ්‍යාත්මිකයි කියන. කෙලෙස් දුරුනහම දෙකම බාහිර වුණොත් අද අපි බාහිර තියෙන මේ වස්තුවකට මම කිව්වා වගේ වෙනවා මේක. හිත සමාධිය වුණා. මේ අතපය හතරම තමන්ගේ වෙන්නේ නැහැ හැමදාම. ඔබ හරියට මේ මම කියලා දකිනකොට ඔබේ ෆොටෝ එකක් වෙනුවාම මම කියලා දකින සිද්ධිය ගන්න. මම කියලා දකිනවා. දකින්නේ ඔබ බාහිර ෆොටෝ එකකින් නේද? මම කියන හැඟීම වෙන්න පුළුවන්. නමුත් ෆොටෝ එක ඇතුලේ මම ඉන්නවද? මේ සිද්ධියත් එහෙම තමයි. මේ සිද්ධිය දකිනකොට ෆොටෝ එකේ මම කියන හැඟීම આવුත් මේ සිද්ධිය තුල මම නැහැ.
කණ්ණාඩියක් බලන්නකො. කණ්ණාඩියට බලනකොට අතපය හතරම තියෙන හැකන තියෙන මම පේන්නේ. ඒ රූපේ දකිනකොට මම කියන හැඟීම ඇති වෙනවා. ඔබ මම කියන හැඟීමෙන් මේ දිහා බලන මිසක ඒ රූපේ මමද? ඒ සිද්ධියම නෙමෙයි තින්නේ. මේ රූපේ දකිනකොට ඔබට මම කියලා හිතලා තියෙනවා මිසක මේ රූපේ ඔබට මම කියලා පෙනෙනව නේද? ඒ නිසාමයි මේ රූපේ ඔබට මම කියන හින්දාමයි කණ්ණාඩියට වැටෙන රූපෙත් මම කියලා පෙනෙන්නේ. මොකද මම කියලා පෙන්වන්න කම තියෙන්නේ රූප මනස තුල හින්දා. එතකොට ඒ නිසාමයි අපි ඒ රූපේම මමයි කිව්වා. කණ්ණාඩියට වැටෙන ඕගොල්ලෝ කණ්ණාඩිය ඉස්සරහට ගියාම කණ්ණාඩියේ තියෙන ඒ රූපය තමන් හැටියට මම කියලා ඔබට පේනවද? ඒ රූපේම මමද? ඒ රූපය ඇතුලේ කෙනා ඉන්නවද? මම ඉන්නවද? ඉතින් මේ සිද්ධියත් ඒක නේද? එහෙනම් මේ රූපයත් මම කියලා පෙන්වනවා මිසක මේ රූපය මම කියලා ගත්තොත් වැරදි. එතකොට මේක ගෙවා ගන්න පුළුවන් එක. චිත්‍රය ෆොටෝ එකක් ගන්න, ඇල්බම් එකක් බලන්න. වීඩියෝ පිටියක් බලන්න. මේ මෙතන මේ මම ඉන්නේ මේ මෙතන මම කියලා පෙන්වන්නේ නැද්ද? පෙන්වනවා. ඉතින් මේ මම කියලා ඔබට පෙන්වන්න පුළුවන්කම තිබුණා මිසක ඒ මම ඉන්න හින්දාද? නෑ ඔබේ හිතේ හැකියාව. ඉතින් මේ සිද්ධියනේ මේ හැමතැනම තියෙන්නේ. අපි ඒක හඳුනා ගන්න නැතුව ලෝකයේ ඇත්ත වෙලා අපිට කෙලෙසෙට එතකොට. මේ මම වෙලා මේ මම කියලා පෙන්වනවා කියන එක දන්නේ නැති හින්දා. ඒ වගේ මේ සත්‍ය පුද්ගල වෙලා සත්‍ය පුද්ගල වෙලා පෙන්වනවා කියන එක දන්නේ නැහැ. ඔකට ඉතින් කියන්න තියෙන අවිද්‍යාව දුක්ඛය ඥාන දුක්ඛ සමුදය ඥාන කියන තැනකීම පැනෙන්නේ. හැම වෙලාවම ආර්ය අෂ්ටාංගික මාර්ගයේම නැවත නැවත පෙන්වන්නේ. උතනින් මිසක ලෙහා ගන්න වෙන තැනක් නැහැ. අපි හිතේ තේරුණාද මම කියපු එක ගැන? මට එතන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඉතින් දාන්න පස්සේ. සාමාන්‍යයෙන් දැන් විද්‍යාවේ චිත්‍රය ගැන. එනම් විද්‍යා පරිත්‍යාග තේජවායෙන් අපි මේ පොඩි ආකාශ දාතේ පොඩි හදාගෙන රූප ගොඩාක් හදාගෙන මම මගේ ළමයා මගේ ශ්‍රියකාරක කියලා හදාගෙනනේ. ඉතින් මේක බලනකොට සාමාන්‍යස දැන් මට හිතෙන දැන් ඒ මොකක්වත් බාහිර ලෝකේ නැහැ. බාහිර ලෝකෙ තියෙන පටිඝාපතේනවා එහෙනම් ඒක තියෙනවා. එහෙනම් මේ ඔක්කොම හදාගෙන ඉන්නේ මගේ හිතේ චිත්‍රපටිය. මෑනේ මෙහෙමයි. ඒක බලනකොට ඒක බොරු. ඔක්කොම බොරුවක් නේ. සුන්නතා. එතනදී මෑනේ මෙහෙමයි. හැතිලා තියෙන්නේ මගේ හිතේ කියන්නේ. පටිඝාපෝ තේජෝ වායෝ රූපේ සතර මහා ධාතු මගේ හිත පැත්තේ තියෙන්නේ ඒක වර්ධව පෙන්වන කෙලෙසි. ඔව් මට මගේ මනසට ඒ රූපෙමයි පෙනෙන්නේ කෙනෙක් කියලා. අපි නිකමට මෙහෙම කියමු. ඇස් ඉදිරි පිට රූපයක් නැවිලා කෙලෙසයකට විතර පුද්ගලෙක් පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඔබතුමිය හිතෙන් දරුවා විතරක් සිහි කරගෙන සෑහීමටපත් වෙනවද? මගේ දරුවා ඇත්තට මංගාව කියලා හිතෙනවද? හිතට සිහි කිරීමෙන් විතරක් නෑ. නමුත් ඇස් ඉදිරි පිටට සතර මහා ධාතු රූපී විතරක් ආවොත් දරුවා අදහස සිහි වුණේ නැත්තම් ඒත් හරියන්නේ. කෙලෙසිය තියෙන්නත් ඕනේ, කෙලෙසිය පතිතේන ස්කන්ධය තියෙන්නත් ඕනේ. ඒක තමයි ජාතිය. තේරුණා නේද? ඒ කියන්නේ මේ රූපේ තියෙන්නත් ඕනේ, මම කියන හැඟීම තියෙන්නත් ඕනේ. මේ දෙක එකතු වුණාම මේ මම වගේ තියෙනවා. ඒක සංඥා චිත්ත දිට්ඨ තුනම තියෙනවා. හැබැයි සාමාන්‍යයෙන් ඒ අපිට ඇවිල්ලා තියෙන විදිහනේ. එහෙනම් අපි අවිජ්ජාව කඩ වෙලා තියෙන අවිජ්ජාව ඒක අහක්ුණා නම් කෙනෙක් ශුන්‍යතාව විතරයි සංකේතය. හරි ඒක තමයි දැන් හොඳට බලන්න බෑනේ. පංච උපාදානස්කන්ධ දුක්ඛ. අපිට දුක එන්නේ අපේ උපාදානයේ පතිත වෙච්ච ස්කන්ධ ටික වෙනස් වෙනකොට මිසක අපිට කෙලෙසිය විතරක් නම් ප්‍රශ්නේ තියෙන්නේ හිත පැත්තේ නම් අපිට මේව කරනකොට දුක එන්න බෑ. දැන් මට මේ රූපේ වටිනා කෝපය හැටියට පේන්නේ. වටිනා කෝපය කියන හැඟීම මගේ මනසේ. ඒ මගේ සිතේ තියෙන ගතිය හසු වෙලා තියෙන සතර මහා ධාතු රූපෙට නම් දැන් මට මේ කෝපය හරි වටිනා එකක් කියලා පේන්නේ. ඒ කියන්නේ මගේ කෙලස් ටිකට හසු වෙච්ච වස්තුවක් මේ රූපේ. දැන් උපාදාන කන්ද දුක්ඛ. මේ රූපේ විඳුන දවසට මට දුක එනවා ඉන්නේ.
තේරෙනවද? මගේ උපාදානයට හසු වෙච්ච මේක ගොඩාක් වටිනවා කියලා. දැන් මට තේරෙන්නේ මේ රූපේ වටිනවා කියලානේ. නේද? දැන් මේ රූපේ නැතුව වටිනාකම යෙදෙන්න දැනක් නැහැ. කියන්නේ මොනවා හරි වස්තුවක් රූපයක්මයි වටිනවා කියලා දැනෙන්නේ. එක්ක වේදනාවක්, සංඥාවක්, සංකාරයක්, විඥානයක් කියන මොනවා හරි ස්කන්ධයක්ම. එහෙම නැතු කෙලෙසයකට පවතින්න බෑ ස්කන්ධ නැතුව. ඒ කියන්නේ අපි තණ්හා කරන්න මොකක් හරි දෙයක් නේද? තේරුණාද කියන්නේ? සාමාන්‍යයෙන් රූප උපාදානීය කියන ඒකම තමයි. නීය කියලා කියන්නේ හිතයි කියන. ආදරණීයම කිව්වොත් ආදරේ කාගේද? තමන් ගාව. තමන්ගේ ආදරයට හිත වස්තුවම. මගේ ආදරේ පතිත වෙලා තියෙන රූපෙමයි. මගේ ආදරයට හසු වෙලා තියෙන වස්තුව. රූපේ ආදරණීයයි. ආදරයට හිතයි. ආදරේ තියෙන්නේ තමන් ගාව. මම ආදරේ යමට. කියනකොට මගේ ආදරේ පතිත වෙලා තියෙන සෙනෙහස පතිත වෙලා තියෙන මේ රූපෙට. එතකොට ඒ රූපය කැඩෙන දවසට මට රිදෙනවා. මොකද මගේ ආදරයට හසු වෙච්ච වස්තුව විනාශ වෙනකොට. මට ඒක තේරෙන්නේ මගේ ආදරේ හසු වෙලා තියෙන මේ රූපේ කියලා. අපිට ඒ රූපය ආදර කරන වස්තුව හැටියට ඒක ආදරය කියන්නේ ඒකයි කියලා හිතාගෙන ඉන්නේ අපි. එතකොට මේ දුක ගෙනත් දෙන ආදරේ වටිනාකම කියන ගතියට හසු වෙච්ච රූපයක් මේ. රූපේ වෙනස් වෙච්ච නිසා නෙමෙයි දුක ආවේ. ඒකට හසු වෙලා මගේ ආදරයට හසු වෙච්ච දේ නිසායි. තේරෙනවද? ඒ කියන්නේ කෙලෙසේ කියන එක නිර්මාණය කරනවා මෙහෙමම සිද්ධියක්. පංච උපාදානස්කන්ධ දුක්ඛ. පංච උපාදානස්කන්ධයම දුකක්. ඇති බවක් දුක, ඒක නැති බවක් දුක. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික දුකමයි. ඒක නැති වෙන දවසට විතරක් කියලා කතාවක් නැහැ. උපාදානයට හසු වෙච්ච ස්කන්ධ ටික පරිහරණය කරන එකම දුක. ඇති බව නිසා හෝ නැති බව නිසා වෙහිසෙනවම. මේක නැති වෙන්න මුන් දැන් මම කියන ආදරේ සෙනෙහස ගති ටිකට හසු වෙච්ච රූපේ මේ. දැන් මම කියන හැඟීමත් එක තියෙන නන්දි රාගය ගතිය තමයි හිතේ තියෙන කෙලෙස්. ඒ කෙලෙසියට හිත වස්තුව මේ රූපේ. එතකොට මේ රූපේ නැති වෙන්න ගියත් මට දුක එනවා. රූපේ පවත්තන්න ගියත් මට දුක එනවා. ඒ මාව ජීවත් කරන්න මෙච්චර හිසක් විඳින්න වෙයි. කියන දැනගන්න. හැම වෙලාවෙම මන්නේ කියපේක හරි රූපේ පට ව්‍යාපෝ තේජෝ වායෝ සතර මහා ධාතු ඇසුරු කරගත්ත රූප ටිකක් තියෙනවා. හැබැයි ওই රූප ටික අපිට හම්බෙන්න. අපේ තණ්හාවෙන් මිදිලා නැහැ. ඒ කියන්නේ ඒ බඳු රූපයක් ඇති බවට නවත්තගෙන තියෙන්නෙම ඒ බඳු රූපයක වටිනාකමක් පුද්ගල භාවයක් හම්බ වෙන්නෙම මගේ කෙලෙස් ටිකකින්. මේ රූපේ පුද්ගලෙක් කියන කම හම්බ වෙන්නෙම මේ රූපේ වටිනවා කියන කම හම්බ වෙන්නෙම. එතකොට මට දුක එන්නේ රූපේ කැඩුණු දවසට. විදෙන දවසට. රූපේ කැඩෙන විදිහ දවසට දුක උනේ මේ රූපය නතර කරලා තියන්නේ ওই රූපේ මම මට ඕන මට්ටමට හදාගෙන තියන්නේම කෙලෙසේ. නිසා මේ කෙලෙසේ අයින් වුණොත් රූපය වෙනවා කියලා මට දුක එන්නේ නැහැ. එතකොට කෙලෙසේ අයින් කරගන්න තමයි මම සීල සමාධි ප්‍රඥා කියන ත්‍රි ශික්ෂාව වඩන්නේ. ඒ කියන්නේ මගේ කෙලෙසේ රූපේ මත වැසගන්න බැරි වෙන්න රූපය ඇත්ත වෙනවා මම. රූපය ඇත්ත නොපෙන්නුවොත් තමයි මගේ කෙලෙසේ රූපෙට වැසගන්න ඉඩ තියෙන්නේ. මට සත්‍ය කියන අදහස සත්‍ය කියන මගේ අදහස මේ රූපෙට වැසගත්තාම දැන් මට මගේ සත්ත්ව පුද්ගල උපාදානයට හසු වෙච්ච වස්තුවක් මේ. උපාදාන කන්ද. මේක උපාදානය නෑ. රූපේ උපාදාන ස්කන්ධය.
උපාදානයේ රූපේ සත්‍යයේ හැටියට පෙන්වන ක්‍රමයට කියන අත්වාද උපාදාන. ඒක තමන්ගේ මනසේ. දැන් මේ උපාදානට හසු වෙච්ච රූපමිතිය තමයි මේ මොකද්ද? උපාදානීයදී රූපේ. එතකොට මම දැන් මේ රූපේ මට හම්බ වෙන්නම සත්‍යය කියලා මගේ කෙලෙසයකටයි දැන්. එතකොට මේ රූපයේ විපරිණාම වෙනකොට මගේ උපාදානයට හසු වෙච්ච වස්තුවක් නිසා මට පෙනෙන්නේ මොකද්ද? පුද්ගලයෙකුට උනා කියන තැන. සත්‍යයෙකුට උනා කියන තැන. එතකොට මම සම්මා දිට්ඨියේ සීලයක බෙදලා සමතකමට හන වඩමින් රූපේ ඇත්ත වෙනවා මගේ උපාදානයේ යෙදෙන්නේ නැති කෙනෙක්. උපාදානයේ හිත නොවන විදිහට රූපේ ඇත්ත වෙන්නවා මම. මේ රූපේ පඨවි ආපෝ තේජෝ වායෝ කියලා ඇත්ත වෙන්නකොට පඨවි ධාතු සත්‍යය කියලා ගන්න නැහැ. ඒක පඨවි මිසක සත්‍යය වෙන්නේ. සම්මා දිට්ඨියෙන් රූපේ ඇත්ත වෙන්නවා මම. මගේ උපාදානයේ හිත වෙන්නේ නැති විදිහට. මෙතන ඇත්ත හුදුට විනිවිද පෙනෙන මට්ටමට ආව දවසට උපාදානෙ ගිලිහිලා යනවා. උපාදානෙ නිදෙනවා. සත්‍ය කතාව යෙදෙන්නේ නැහැ මගේ මනසේ රූප වල. මොකද ඉච්ඡයට මට රූපේ ගැන නුවණයි. රැවටෙන්න විදිහක් නැහැ රූපය ආත්මයක් කියලා. ඒබඳු මනසේ මගේ ගතියකට ඉඳ නැති විදිහට රූපය ඇත්ත වෙන්නලා මම. සම්මාදිට්ඨි ඇත්ත ඇති දැක්කා දුක පිළිසින් දකින එක පංච උපාදාන ස්කන්ධය පිළිසින් දකිනවා. මගේ දුක ඉදිරියට පිළිසින් දකිනකොට උපාදානය කියවෙනවා. ඒකයි මේ වෙන්නේ. අපි මේ රූපේ නැවත නැවත සතර මහා ධාතුයි කියලා බලන්න කියන්නේ මොකක්ද? ඔබේ අත්වාද උපාදානයට බැසගන්න ඉඩ නැති. මෙතන ඇත්ත පිළිටි ඇත්ත පෙන්වන්න බැරි වෙනකොට සත්ව කතාව පුද්ගල කතාව තමන් තුළ ඉපදෙලා ඒ රූප වැට නැඹුරු වෙනවා. තේරුණාද? කියන්නේ දැන් සාමිනහන්සේ මම කල්පනා කරේ පටිච්ච සමුප්පාදන ස්කන්ධය ගැන හිතනකොට උනා දැන් රහතන් වහන්සේ කෙනෙකුයි මගේ අතර වෙනසක් මම බැලුවොත් දැන් කියමු වර්ණ රූපයක් ගත්තනම් චක්කු එනකන් චක්කුංච පටිච්ච රූපං සුප්පජ්ජිත්වා චක්කු විඥාන තින්න සංගති පස්සෝ අනිතන තමයි රහතන් වහන්සේ දසර වෙන්නේ රහතන් බුදුහාමුදුරුවෝ කියවනේ ආනන්ද මේ පරිසරික මතක නැහැ වචන හරි ශාන්තයිද සුව දැන් කතා කරන්නේ හැබැයි අල්ලගත්තේ නැහැ. දැන් මම කරන්නේ පස්සපච්චය වේදනාපච්චය කාරණා උපාදාන ඒ දුකට දුක ස්කන්ධයට මම වැටෙනවා. ප්‍රධාන උපාදාන කරලා අල්ලගත්තා. ඉතින් ඒක බලනකොට එතන වෙනස බලනකොට විද්‍යා චිත්‍රයක් කිව්වා වගේ මම අර චිත්‍රය ඇත්ත කරාගෙන ආස්වාද හොයාගෙන බලනකොට ආදීනව තේරෙන්නේ නැත. ඒක නේද මම ගැට කියලා සම්මානයේ දිගට ගමන් කරේ. ඉතින් ඒක බලනකොට මට හිතෙන්නේ අර ආෆ්‍රිකාවේ විද්‍යා චිත්‍රයකට ඒ පොඩි අපි දාලා මම දාලා හදාගන්න මේ ලෝකය ඇත්තට බලනකොට ඒක සුන්දරතාවක්. අපිට ඒක මොකද නැහැ කියන්නත් බෑ, තියෙනවා කියන්නත් බෑ. දෙක එහෙනම් දෙපැත්තකට යනවා, වැරදි පැත්තකට. අපි හේතුඵල ධර්මතාවයක් එතනත් නේද වෙන්නේ කියලා මම හිතනවා. පරිච්ඡේ නැත්ත මම කියපු හරි. ඇත්තටම ආයතන ටික තන දක්වාම ගත්තාම චිත්‍ර ටික ඊට පස්සේ ඒකට අපි කෙලෙස් වශයෙන් දෘෂ්ටි වශයෙන් තණ්හා උපාදාන වෙන විදිහට හිතුවාම මේ සත්‍ය පුද්ගලයෝ ඉන්නවා කියලා දැනෙනකොට ඇත්තටම මේකට තමයි පංච උපාදාන ස්කන්ධ ලෝකය කියන්නේ. ඒකයි පංච උපාදාන ස්කන්ධ ලෝකය විඥානයේ මායාවක් කියන්නේ ඒකයි මායාව. ඇත්තටම අපේ ලෝකේ අම්මා තාත්තා දුව පුතා කියන තැන විඥානයේ නැවති මායාකාරයේ මායාව. රහතන් වහන්සේ මායාවෙන් මිදලා ආයතන ටික පරිහරණය කරනවා. පේන්න තියෙන හේතු ටික නිසා රූපයක් පෙනෙනවා. හේතු ටික නිරුද්ධ වෙනකොට පේන දේ නිරුද්ධ වෙනවා. හැබැයි මේ බඳු රූපයක් ඇස් ඉදිරියට එනකොට අවිද්‍යාව යුක්ත කෙනා මේ රූපේ මෙහෙම ඇසුරු කරනව නේද කියලා නෝනයි මුදලකට ලෝකයේ ඇති නැති නෝන.
කියන අවිද්‍යාවෙන් යුක්ත නොවුණු කෙනාට ওই වර්ණ සටහන එනකොට එයා තුල කෙලෙස් ඉදලා මේ කෙනෙක් කියලා පෙන්වනක මෙතන යෙදෙනව නේද කියලා දන්නවා. Taman තුල එහෙම එකක් යෙදෙන්නේ නැතිකමක් දන්නවා. දැන් මේ රූපේ හම්බ වෙනකොට මේක චිත්‍රයක් වර්ණ සටහනක් කියලා දන්නවා. මේකෙන් කෙලෙස් යෙදෙන්නේ නැහැ. මේක හේතු ස්පර්ශ නිරුද්ධ වෙනදී නිරුද්ධ වෙනවා කියලා දන්නවා. ඒකම කෙලෙස් දුරු නොකළ රහත් නොවුණු කෙනෙක්ට ඇස් ඉදිරිපිටට එනකොටම මේක දකිනකොටම කෝපේ කියන හැඟීම් ටික යෙදින මේක කෝපේ කියලා අදහස උපදවා ගන්නව නේද? ගතිය එනව නේද කියලා දන්න හින්දා මේ කෝපේ හරි වටිනවා භාගතුනවස කිව්වා. නෑ මොන කෝපද කෝප හිතෙන්නේ කියන්නේ. ඇත්ත තමයි මේ කෝපේ ගොඩක් වටිනවා. කියලා ගන්න. දන්නවා මොකද එතන මේ සංයෝජනෙ දුර වෙලා නැහැ. කියන එක දන්නවා. ඒකයි ලෝක සමුදය දන්න හින්දා ලෝකෙ ගැටෙන්නේ කවුරු හරි කෙනෙක් මේ පොතලේනේ කිව්වොත් නෑ ඔක චිත්‍රයක් වර්ණ සටහන මේ කෙලස් ටික ඉදිරිය හොමලා කියන්නේ ඒක යට තේරෙන්නේ නෑ. අපි මෙච්චර එයාට අතීතය තේරෙනවා. ඒ කියන්නේ මේ සිද්ධාන්ත කෙලෙසක උඩ මේක නොදන්න කාලේ මට ඇත්තම වුණා නෙමෙයි. කියන දර එහෙනම් දැන් අවිද්‍යාව විදින හැමතැනකම ඕකයි කියලා දන්නේ නැහැ නේද? ඔව් වතුර පුතුලි මම මේ වතුර ටික අරගෙන ස්වාමීනාථට දෙන්න. කියන දැන් කතා කරනවා මිසක විසම නෑ මොන වතුරද? ඔයකෝ ඔයා මිත්‍ය දෘෂ්ටියක් කියන්නේ. එතකොට තමයි මේ විසම ලෝකේ සමෝ හැතරෙනවා කියලා කියන්නේ ඒක. ඒ කියන්නේ මම මේ ඇත්ත නොදන්නා කාලේ මම හිතියේ මෙතන කියලා දන්නවා. අම්මලා තාත්තලා බයින්නේ පොඩි ළමයි වැලි පොල් කට්ටට වැලි ටිකක් දාලා කෝටු ගෑන ටිකක් දාලා අම්මේ සෙල්ලම්පත් ගෙනාවක මොන බොරුද සෙල්ලම්පත් වැලි ගොඩ පහ කියලා කියන්නේ. හා පුතේ දෙන්න. හා කියලා දෙනවා. මොකද මමත් පොඩි කාලේ ඔහොම සෙල්ලම් කළා කියලා එයා දන්න නිසා. අම්මා දන්නවා මේකපත් නෙමෙයි කියලා. නමුත් ළමයාගේ මනස තියෙන එතනන දැන් කරන්න ඕනේ ළමයට නොරිදෙන්නනේ. එහෙනම් ඉතින් සෙල්ලම්පත් කාලා ඉඳ වෙනවා මිසක සෙල්ලම්පත් වැලි තියෙන්නේ කියලා හරියන්නේ නැහැ. ඒ වගේ පොඩි ළමයා වගේ මමත් සෙල්ලම් කළේ බඩු බහන්න ඕනේ තමයි ඒ කාලේ. කියලා දන්න හින්දා ස්කන්ධ ටිකකට කෙලෙසිදලා කියන්නේ. ඉතින් ওই සෙල්ලම් ගෙදර කතාවම තමයි අපිට තියෙන බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා කියලා දෙමව්පිය වැඩි හිටියෝ වගේ. අපි තාම වැලි සෙල්ලම්පත් වෙන කාලේ. ඉතින් අපි ගිහිල්ලා මේ දුන්නාම මේ හරි වටිනවා භාග්‍යතුන් වහන්සේ හොඳ සලුවිලා හොඳ සලුවක් කිව්වහම පින්නම් මොදන් කළා ඉතින් බාර ගන්න. ඉතින් අපිට වගේ වටිනා සලුවක් වෙනා නෑ. නමුත් අපේ ලෝකෙට හරි වටිනවා ඒක. අපිට දින උතුම් දේ දෙනවා. ඉතින් අර ළමයා වැලි සෙල්ලම් කට්ටි කරගෙන අම්මා තාත්තා ගාවට ගියා වගේ සිද්ධියක්. ඒක තමයි ඇත්ත කතාව. ඔබතුමිය කියන ටික ගොඩක් හරි. ගොඩක් නෙමෙයි ඇත්තටම හරි. ඒ කියන්නේ අන්තිමටම ඇත්තටම දැනෙන්නට ඕනේ හැට පෙනෙන තියෙන මහ භූත සහ උපාදාය රූපයක් චිත්‍රයක් නම් අර මං කියන කනට ඇහෙන හැමදාම සද්දයත් තමයි මම ওই හැමදාම කියන්නේ නොදන්නා භාෂාවකින් කෙනෙක් කතා කළොත් අපිට තේරෙනවද? තේරෙන්නේ. එහෙනම් හැමදාම කනට ඇහෙන සද්දෙක ඇත්ත ඒක. ඊට පස්සේ ඒ සද්දෙට තණ්හාව පහදන්න යෙදුණා කියන්නේ අපි ඒකට ඔය මට බයිනවා ඔය හොඳ කියනවා කියලා අපි ගන්නවා ඒ සද්දේ. ගත්තාම එදා ඉඳලා අපි සද්දේ දන්න හඳුනන මට්ටමටපත් වෙනවා. නමුත් වර්ණ රූපයක් ශබ්ද රූපයක් කියන මේ ටික ගත්තාම ලෝකයක් නෑ ඔකට. ඊට පස්සේ කෙලස් ටිකකින් අපි ලෝකයක්ම වුණාම මේක ඇත්තට මායාවක්. ශුන්‍යතාවය. ඒක තුල ශුන්‍යතාවයක් තියෙන හිස් බවක් තියෙන රික්තයක් තියෙන නිසාම ඒක අයින් කරන්න පුළුවන්. ඉතින් අපි බලාපොරොත්තු වෙන ලෝකය අපි හිතපු ලෝකය උප්පත්ති වශයෙන් ගෙනාපු මේකේ තියෙනම එකක් වුණා නම් ඔක නිරුද්ධ කරන්න බෑ. අවිද්‍යාවෙන් තණ්හාවෙන් නිර්මාණය කරපු පසුබිමක් නිසායි අයින් කරන්න පුළුවන්. මම මේ ලෝකේ කියන ටිකට ස්කන්ධ පටලලා ගන්න එපා. ස්කන්ධ ටික පෙර කර්මයෙන් හැදුණු භූමියේ ඉඩම මේ ඉඩමේ අම්මා තාත්තා දුව පුතා හිටියේ නෑ.
රන්රිදී මුතුමැණික් තිබුණේ නැහැ. මම කතා කරන ලෝකේ කියන එකට පෙරෙනැහෙන සිද්ධියත් එක්කම ගන්න එපා. පෙරෙනැහෙන සිද්ධිය ඇක්චුලි පුද්ගලිය සත්‍යය හම්බෙන සිද්ධිය. ඒ ටීවී එකේ පෙන්න රූපේ කියන සිද්ධිය නෙමෙයි. රූපේ කෙනෙක් හැටියට හම්බෙන සිද්ධිය. තයි ලෝකෙ කිව්වේ. ඒ කියන්නේ ඔබ දරුවා නිසා සැප දුක් විඳින සිද්ධිය, ඔබ අම්මා තාත්තා නිසා සැප දුක් විඳින සිද්ධිය, ඔබ රන්රිදී මුතුමැණික් නිසා සැප දුක් විඳින සිද්ධියයි මම ලෝකෙ කියන්නේ. ඔබ සැප දුක් විඳින එකෙන් නේද? ඒ ටික හැදෙන එකයි මම මගේ අම්මා මරුණු දුක විඳිනවා, මල දුක විඳිනවා, ඔබ විඳින්නේ නැහැ. චින්තනකලු. මම ඔක හඳුනා ගන්න ඕන නම් කියන්නම් ඕවා. මම හරියට කියලා දී. තේරෙවිලක් වගේ. ඒ කියන්නේ අපේ අම්මාගේ වයස ගත්තාම ඕගලන්ට ඕන හඳුනා ගන්න පුළුවන්. මගේ වයසයි අපේ අම්මගේ වයසයි දෙන්නගේ වයස එකයි කියලා මම කියන්නේ. ඒ කියන්නේ අම්මගේ මගේ උපන් අවුරුද්දයි උපන් මාසේ උපන් දවසේ දෙකම එකයි. අපි දෙන්නම එක දවසේ ඉපදුනේ කියලා මම කියන්නේ. හරිද? ඒ වගේ දැනගෙන ලෝකෙ කියන්නේ. ඇයි කියන්නේ මාව බිහි කරන්න ඉස්සෙල්ලා අම්මා ගැහණියක්. හරිද? නිකන් සාමාන්‍ය. දරුවා උපන්නකම හින්දාමනේ එයා අම්මෙක් උනේ. එතකොට මාව ඉපදුනේ හින්දාම නම් එයා අම්මා උනේ. එයා අම්මා වෙච්ච හින්දාම නම් මම උපන්නේ. අපි දෙන්නගේම වයස සමානයි. එතකොට ඕක ද්‍රව්‍ය වලින් බලන්න ගියොත් ඕගොල්ලෝ. ඒ කියන්නේ අපිට ගොඩක් ඉස්සෙල්ලා අම්මා ඉපදලා කියලා කියයි. ඒ ඕගොල්ලෝ කෙලෙස් වශයෙන් ලෝකෙ ඇතුළට ගිහිල්ලා. ඒ ස්කන්ධයෙන් ඉපදීමෙන් නෙමෙයි මම කියන්නේ. ඇත්තටම ඔබේ අම්මගේ ඉපදීම උනේ ඔබ උපන්න දවසේ නෙමෙයි ඔබේ අම්මගේ. සමහරට ඔබගේ අයියාගේ අක්කගේ අම්මත් නෙමෙයි මම කියන්නේ. ඔබේ අම්මා. මගේ අම්මා ගැන මම කියන්නේ. මගේ අම්මා මට ඉස්සෙල්ලා හිටියා කියන එකක් මම පිළිගන්නේ නැහැ. මොකද අන්න ඒ වගේ දෙයක් මම මේ ලෝකේ කතා කරන්නේ මම කතා කරන දර්ශනයක් ඇත්තට. කෙලස් නෙමෙයි බොරුවක් නෙමෙයි එතන අපි දුක් විඳින්නේ. ඒ කියන්නේ මම මව්මල දුක විඳින්නේ එතන ඉඳලා. ඒ බඳුතරකට ඉඳලා. ඒිට ඉස්සෙල්ලා හිටපු අම්මා කෙනෙකුට හෝ ඊට පස්සේ කෙනෙකුට නෙමෙයි මම විඳින්නේ. මව්මල දුක විඳින්නේ. නේද? සාවිනාංශීව කවුරුහරි වෙන කෙනෙක් ඇමරිකාවේ කෙනෙක් ඇඩොප්ට් කරා නම් එහෙනම් මේ අම්මට මොන වුණත් දන්නේ නැහැ. එතකොට කොහොම හරි ඇත්තටම ආනන්තරිය කුසලයේ වෙන්නේ තිතනේ. ඒ කියන්නේ සමහරට මාව උපන්න ගමන් මම දන්නව නොදන්නව වෙන්න පුළුවන්. යා කොහේ හරි අම්මා ඉපදිලා. ඒක මම පස්සේ දන්නව හෝ නොදන්නව ඒක වෙන කතාවක්. ඒ අම්මත් මගේ දරුවෝ දැන් කොහෙද ඉන්නේ නැද්ද කියන එක දන්න නොදන්න එක වෙන එකක්. මාව උපන්න දවසේ අම්මා උනේ අම්මා ඉපදුණු ගමම මම උපන්නා. උපන්න හැටිම අයින් කළා කියන්නේ නමුත් මට අනන්තර්ය කුසලෙ වෙන්නේ මාව උපන්න වෙලාවේ අම්මා වෙච්ච අම්මට අම්මා මැරුවොත් නිසා. එතෙන්ට විතරම අනන්තර්ය කුසලෙ වෙන මම දන්නේ නැහැ කියන තැනක වෙන ගිහිල්ලා කෙනෙක් හිටියා කියන තැනකින් නෙමෙයි වෙන කාවත් මැරුණාම අනන්තරේ මාව පස්සේ හදා වඩා ගත්ත වෙන්න පුළුවන්. ඒ මැරුවොත් අනන්තර්ය කුසලෙ වෙන්නේ. මම මේ අම්මා කියලා පහු කාලේදී ඉන්ද්‍රිය පරිපාකර කියලා හඳුනන්නෙත් නැති වුණා. මරුවොත් අර එදා මට උපත්ති දුන්නු කෙනාව මම මොල අක්සලේ වෙනවා. ඉතින් මම ඔය ටිකක් ඔක මතක් කළේ මම කතා කරන්නේ අන්න ඒ වගේ දර්ශනය බුදුදහම ඇත්තටම සූක්ෂම මනෝවිද්‍යාව. දුක නිවෙනවා ඒකේ. අපි හැම වෙලාවෙම කෙනෙක් කායික විඳින දුක නෙමෙයි දුක. කෙලෙස් වශයෙන් විඳින දුකයි වැඩි. ඕගලන්ට කිව්වොත් අතපය කෑලි වලින් කපන්නද ඔබේ එකම දරුවා දැන් ඕගොල්ලෝ ඉස්සරහ මරන්නද කියලා ඇහුවොත් ඔයගලගේ අත කපලා දාන්න දරුවා මරන්නද කියලා මොකද කැමති? අත කපලා දාන්න කියන්නේ කායික වේදනාවත් උහුලන්න පුළුවන් සමාජයට මානසික අරසිද්ධිය උහුලන්න. කියන දැනගේ මනෝමයෙන් අපි බැඳීම වැඩි යන්නේ. නේද? අම්මා කෙනෙකුට කිව්වොත් තමන්ගේ එකම දරුවා ඔයගොල්ලෝ ඉස්සරහ දැන් මරන්නද නැත්නම් ඔබේ අත කපන්නද කියලා ඇහුවොත් අම්මා කෙනෙක් නේ මම කෙනෙක් මොකක් කියයිද? අත කපන්න කියන නිසා මොකද ඒ කායික වේදනාවට වඩා බලවත් මානසික වේදනාවක් කියන එක කියන්නේ ඒක ඇඟට දැනෙන්නේ නැහැ. නමුත් හිතට රිදෙනවා ඊට වඩා. හිතේ වෙදී මේට වඩා වැඩි.
ඒකයි මේ කෙලෙස් නැතිවීම හිතේ ඒ තරම් බැඳීමයි ගෙවෙන්නේ. ඒ තරම් දුක. ඒකයි ගුරුබර බහතේ වැඩි දුක අයින් කරන මේ කෙලෙස් ටික. අර කාලි මාතාවගේ තමයි මට මතක බුදුරජාණන් වහන්සේ මේ මොගලන් මහරහතන් සරියුත් මහරහතන් වහන්සේ දක්ෂිණ ගිරි විභාගයට මහා සංඝරත්නයක වඩිනකොට උදේ හිල් දාන ලෑස්ති කළා ගම් දොර ගාව ගමට ඇතුළු වෙන දොරටුව ගාව පා දෝවනේ කරන්න බැල් ලෑස්ති කළා පාපින්ද දේවල් ඊට පස්සේ කැන්ත කිලම්පස දානේ ඔක්කොම හදලා ඊට පස්සේ සරියුත් මහරහතන් වහන්සේ කියනවා අද්භූත ආශ්චර්ය කොහොමද මේ ගම්වාසී මේ ස්වාමීන් වහන්සේලා වඩිනවා කියලා දන්නේ. ඒකට ඒ තරමයි කෙනෙක් කියනවා ස්වාමීනි මට වෙසමුණි රජුරු ඇවිල්ලා කිව්වා සරියුත් මහරහතන් වහන්සේ මොගලන් මහරහතන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය හෙට මේ දක්ෂිණ ගිරි විභාගයට වඩිනවා දාන ලෑස්ති කරන්න කියලා උදේ. ඒක අද්භූත ආශ්චර්ය වහිසක්කේ දෙවිවරුව පව කතා කරනවා නේද? කිව්වහම ස්වාමීනි ඒක මොකක්ද? ඒක නෙමෙයි ස්වාමීනි මේ අද්භූත ආශ්චර්ය මට හිටිය එකම එක දරුවෙක් මේ සිටු බහුල විශාල නොකල හොරකමකට මං ඉස්සරහ රාජපුරුෂයෝ කෑලි වලට කපලා ඒ දරුවව මැරුවා ඒ ස්වාමීන් මගේ හිතේ විරසක් උනේ නැහැ ඒකයි අද්භූත ඒකයි ආශ්චර්ය කිව්වා. ඉතින් ඒ වගේ දර්ශනය පටාචාරාව වගේ අහිංසක ගැහණු කෙනෙකුගේ හිතේ දුක නිවුණු දර්ශනයක්. කිසා ගෝතමී වගේ අම්මා කෙනෙක්ගේ හිතේ දුක නිවුණු දර්ශනයක් නේ. රජ්ජුමාලා වගේ අහිංසක අනු යටින වැඩකාරයන්ගේ ජීවිත සූපත්‍ත්‍ය දර්ශනයක් නේ. මොකද අපේ දුක විතරක් නැති වෙයිද? දුක නැති වෙනවා. ඉතින් මේ දර්ශනය හොද්දට ඉගෙන ගන්න ඕක විමුක්ති පරිපාචනීය ධම්ම කියලා එකක් තියෙනවා. අද මේ අහගත්තට ඕක කාලයක් යනකොට ඕගොල්ලන්ට හොද්ද ඔය දර්ශනය මොහු කරනවා කෙනෙක්. මේ ඕක අතහරින්න එපා. ටික ඔය පස්සේ එන්න කාලයක් යනකොට පෙරපසු විශාල වෙනසක් ඕගොල්ලන්ට දැනේ. තාම ওই දර්ශනයට ලදුරුකමක් තියෙනවා. විමුක්තිය පිණිස නුවණ මොහු කරනවා කෙනෙක් බාල කාලේ දා අනුක්‍රමයෙන් මොහු කරනවා වගේ මේ නුවණ ටික අනුක්‍රමයෙන් මොහු කරන බවක් තියෙනවා. එතකොට ඕගොල්ලෝ හැම වෙලාවෙම දන්නවා සිල් රැක්කක් දන්නවා මේ සිල් රැක්කේ හිත සමාධි කර ගන්නවා. කුමන හෝ තැනක කමඨහනක් වැඩුවා නම් වඩනවා නම් ඔගොල්ලෝ දන්නවා මොකද්ද මේ ස්කන්ධ ධාතු ආයතන ටිකේ ඇත්ත දකින්නමයි මේ ඔක්කොම ප්‍රයත්නය. ඇයි ඇත්ත දකින්න මේ පෙනෙන ඇහෙන දෙයට කෙලෙස් එකතු වෙන්නේ. ඇයි කෙලෙස් එකතු වෙන්නේ? මේ වගේ දුක් වටපිටාව උපදින්නේ. දුක්ඛ නිරෝධය ඉලක්කය. මේ භාවනා කරනවා කියලා කියන්නේම දුක්ඛ නිරෝධ ගාමන ප්‍රතිපදාව. එහෙම කරනකොට තණ්හා උපාදාන කියන කෙලෙස් යෙදෙන්නේ. කෙලෙස් නොයෙදෙන්නේ. ජාති ජරා මරණ දුකෙන් නිදහස් වෙනවා. ඒක දුක නැති කරන්න කෙලෙස් නැති කරන්න ඕන. කෙලෙස් නැති කරන්න ඇත්ත දකින්න ඕන. ඒ හින්දා ඇත්ත දකින්න තමයි හිත සමාධි කරන්නේ. හිත සමාධි කරන්න තමයි සීලයක පිළිපදින්නේ. සීලයක පිළිපදලා සමතකමට හිත වඩමින් ඇත්ත ඇති හැටි බලන සතිපට්ඨාන කායගත සතිය වඩනවා. රූපය ඇත්ත බලන්න රූපයක් ඇස් ඉදිරියට හම් වෙනකොට තණ්හා උපාදාන කියන ගති ටික ගෙවෙනකම නැති වෙලා සතර මහා ධාතු තුල ලෝකෙ මවන එක නැති වෙනවා. සතර මහා ධාතු තුල අද අපි කියන්නේ පඨවි ධාතු, ආපෝ තේජෝ වායු ධාතුව පරිහරණය කරනවා. අම්මා තාත්තා දුව පුතා කියන තැනකින් අපි සතර මහා ධාතුව පරිහරණය කරන්නේ. මම කියන තැන. එතකොට අපි මම කියලා දැක්කට අපි අම්මා තාත්තා දුව පුතා කියලා දැක්කට සතර මහා ධාතුවම නිසා ඒක හේතු ප්‍රත්‍යයෙන් හටගත්ත නිසා හේතුන්ගෙන් හටගත් ධාතුව විපරිණාම වෙනවා. එතකොට අපිට ඉදෙන්නේ මොකක් කියලාද? අම්මා මරුණා, දරුවා මරුණා, පුතා මරුණා කියලා. ධාතුන්ගේ විපරිණාමය අපිට ජරා මරණ දුකක් ගෙනත් දෙනවා කෙලෙස් නිසා. අපි හොඳට බලන්න දැන් දරුවා කියන තැනක් ගන්නවා. කේස්ලොම් නියදත් හම්මස් නහර ඇට මිදුළු කියන මේ කොටස් ටික අයිති මොන ධාතුවටද? පඨවි ධාතුව. පඨවි කියනකොට බාහිර ගස්
පස් ටිකක් ගල් ගෙඩියක් ගත්තාම තද ගතියක් තියෙනවා සත්‍ය පුද්ගලයෙක් නොවන කෙස්ලොම් නේද කියන ටිකත් සත්‍ය පුද්ගලනු තද ගතිය. පිත්ත සෙම සරවලේ දහඩිය මේද තෙල් කඳුළු උරුණු තෙල් කෙල සොටු මුත්‍රා සඳ මිදුළු කියන කොටස් ටිකක් තියෙනවා ශරීරේ. ඒ ටික ඔක්කොම මොන ධාතුවද? ආපෝ. ලින්දක වැවක පොකුණක තියෙන ආපෝ ස්වභාවයෙන් මේ ස්වභාවය සමානයි. ඊට පස්සේ දවන තවන දිරවන පැසවන ස්වභාවය නිසා කන බොන ආහාර පාන දිරවන ශරීරයේ පැවැත්මට අවශ්‍ය උෂ්ණත්වය සම්ප්‍රේත තේජෝ ධාතු ඊට පස්සේ ජරතා තේජෝ ධාතු මේ විදිහට තේජෝ කොටස් හතරක් තියෙනවා. බාහිර හිරු රශ්මියෙන් එන ගිනි ගොඩකින් එන උෂ්ණයත් මේ උෂ්ණයත් සමානයි. ඊට පස්සේ වායු කොටස් ටිකක් තියෙනවා අපි දරුවා වෙන්න. ආස්වාස ප්‍රස්වාස වාතය, ඉක්කාවෝකාරණ වාතය, මල මුත්‍ර බාහිර කරන වාතය, ආහාර පාන කරන වාතය, කොට්ටාස වාතය, ශරීරයේ ලේ ගමන් කරවන්න උදව් වෙන වාතයන්, අතපය හකුලුන් දිගරින්න උදව් වෙන වාතය කියනවා. එතකොට බාහිර ගස්වැල් හොලවමින් හමුන හොලඟත් අර හොලඟත් සමානයි. දැන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුව කම්ම චිත්ත ඍතු ආහාර කියන ප්‍රත්‍ය ටිකකින් එකතු පවතිනවා හැදෙන්න පවතිනවා. දැන් ඒ ටිකට මම බලනවා දරුවා කියලා ඒ හින්දා මට පේනවා දරුවා කියලා. ඒ දිහා බැලුවා මම දරුවා කියලා දැන් මට පේනවා දරුවා කියලා. මම දරුවා කියලා බලන්නේ කම්ම චිත්ත ඍතු ආහාර කියන හතරෙන් හැදුණු සතර මහා ධාතු රූපේ තියෙන තැනක නම් මම බැලුවා කියලා ඒ රූපේ හැදෙන්න තිබුණ හේතු ටික එකක් හෝ නැති වුණු රූපේ පවතින්නේ නැති වෙනවා. එතකොට මම අඬනවා වැළපෙනවා දරුවා මරනවා කියලා. එතකොට දැන් මම දරුවා මල දුක විඳින්නේ කම්මචිත්තේ ඍතු ආහාරය හැදුණු සතර මහා ධාතු විපරිණාම වෙච්ච නිසා නෙමෙයි. මම හිතාගෙන ඉන්න දේනු ලැබුණ නිසා. අනිත්‍ය වෙන බවම මට දුක ගෙනත් දෙනවා. මොකද අනිත්‍ය වෙන ධර්මතාවය තුලමයි මම ජීවත් වෙලා තියෙන්නේ. එතකොට සතර මහා ධාතුවේ අම්මා තාත්තා දුව පුතා නෑදෑයෝ හදාගෙන සතර මහා ධාතුවේ තමන්ව හදාගෙන ජීවත් වෙන මේ මට්ටමට කියනවා කාම ලෝකය කියලා. සතර මහා ධාතුවෙන් තමන්ව දකින්නෙත් නැතුව දෙමව්පියෝ නෑදෑයෝ දකින්න නැතුව චිත්තජයසික ටිකකින් විතරක් තමන්වත් නෑදෑයෝ දකින මට්ටමට කියනවා බ්‍රහ්මයෝ කියලා. නෑදෑයෝ නෑ. යහළු විතර දකින මට්ටමට කියනවා බ්‍රහ්මයෝ කියනවා. චිත්තජයසික ටිකේ තමන්වත් දකින්න නැතුව තව සත්‍ය පුද්ගලෙකුත් දකින්න නැති ශුන්‍යතාවයකට කියනවා නිවන කියලා. නාම රූප දෙකෙන් මිදුනහම තමන්ව නොදකිනකොට ඒකට කියනවා ශුන්‍යත චේතන මුක්ති කියලා. අනිමිත්‍ය චේතන මුක්ති කියලා. ඉතින් අද මෙබඳු ඇත්තක් තියෙන තැනක සිද්ධියක් වෙන තැනක මේ කෙලෙසිය ඇත්ත කරුවව අපිට ඇත්ත වෙලා. කෙලෙසියකට හදපු දේ අද අපේ ජීවිතේ වෙලා නේද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මේ ලෝකයේ තුල ප්‍රතාපවත් ඉන්නකමම යථාර්ථයට ආර්ය දර්ශනට ලැජ්ජාව. ඒ කියන්නේ උච්චර මෝඩද කියන එක තියෙනවා මේ ලෝකේ හොඳට ඉන්නවා කියන එක තුල තියෙනවා මොනතරම් මෝඩද කියන එක තියෙනවා. ඒ කියන්නේ හොඳ දක්ෂයි හොඳ මේ ප්‍රතාපවත් කෙනෙක් ලෝකේ කියන තැනකින් මාන්නකින් ඉන්නකොට යථාර්ථය තියෙනවා එයා තුළ අවිද්‍යාව කොච්චර ගැඹුරුද මොනතරම් මෝඩද කියන ටික තමයි එකෙන් තියෙන්නේ. ඒකයි ඉතින් ඒක යථාර්ථය දිගට. හරි එහෙනම් අපි ස්වාමීන් වහන්සේට දැන් ඉඩ දෙන්න ඕනේ. මේ මාව ආපහු අරගෙන ආවා. මම කිව්වා මට අවස්ථාව දැන් ඉවරයි කියලා. දැන් මම කතා කරපු දර්ශනේ තියාගන්න. මේ දර්ශනේ පැත්තකින් තියාගෙන ඕගොල්ලෝ ඊට පස්සේ බය නැතුව ඕන තැනකින් බණ අහන්න. භාවනා කරන්න ගතියුත් ගන්න ගන්න. ඕගොල්ලෝ මේ දර්ශනේ තිබුණා ඕගොල්ලෝ දැනගන්නට ඕනේ. සත්‍ය පුද්ගල භාවයෙන් හික්මෙන්ද ලෝකයක් කෙනෙක් කිව්වා ඒ තුල තියෙන අඩුපාඩු ඕගලන්ට තේරෙනවා. එතකොට ඒකෙන් ගතියුතු ටික ගන්නවා ඕගොල්ලෝ. අතහැරී ටික අතහැරලා ඕගොල්ලෝ දන්නවා. ඒක ඕන තැනකින් බණ අහන්න ඕන භාවනාව කරන්න. හැබැයි එක තැනකට ඕන තැනකින් කිව්වට මේ වගේ ගැඹුරු දර්ශනයක් පෙන්වන්න පෙළදහම විකෘති කරන්න ඕනේ නැහැ.
ධර්මයේ විකෘති කරන්න ඕනේ. අවුරුදු දහස් ගානක් ආපු පෙළ දහම තියෙනවා. ඒක තාම ජීවමානයි බුදුහාමුදුරුවෝ වගේ. ඉතින් Taman නිවන් දකින්නවා කියලා මොනවා හරි එකක් කරන්න එපා. ඉතින් අවුරුදු දහස් ගානක් ආපු පෙළ දහම ආරක්ෂා කළ බුද්ධ ශාසනය ආරක්ෂා කරගෙන තමනුත් මිදෙන ක්‍රමවේදයක් හොයාගන්න. ඉතින් අද දවසේදී අපි ඇත්තටම සිහිනුවන යොදා ගන්න නැතුව නිවන් දකින්න කියලා මොනවා හරි දෙයක් කරන්න ගියාම ඒ මොනවා හරි දෙයකින් තමන් මිදෙන්නේ නැහැ. අන්තිමට වෙන්නේ මේ ශාසනය විනාශ වෙන එක විතරයි. අද මුළු රටේම ලෝකෙම වසංගතයක් වගේ මේ අවුරුදු දහස් ගානක ඉඳන් ආපු පෙළ දහම වැරදි කියලා අලුතෙන් හොයාගත්ත අර්ථයක් කියනවා කියන තැනකින් යනවා. නමුත් මේ හැම කෙනෙක්ම කතා කරන්නේ මොකද්ද? දුක තියෙනවා, දුකෙන් මිදෙන්න ක්‍රමයක් උගන්වනවා. කියන්නේ ඔක්කොම කරන්නේ මේ උපද ජරා මරණ දුක තියෙනවා. මට තියෙන මේ ධ්‍යානටපත් වෙන්න දුක නැති වෙනවා. ඒ කියන්නේ දුක නැති කරන්න උත්තර හොයනවා කොහොමද? ඒකෙම තියනවා නේද? චතුරාර්ය සත්‍ය දන්නේ කින්ගයි. දුක නැති කරන්න හදනවා කියනකොට මම කිව්වා මොකද්ද? එයා දුක ඇති වෙච්ච හේතුව දන්නේ නැති හින්දායි කියලා. බුදුහාමුදුරුවෝ දුක නැති කරන්න කොහොම පනවලා තියෙද? මම උදේ මතක් කළා කෙනෙක් ඔබට මේ ජරා මරණ ශෝක වල දුක් දුම්නස් තියෙනවා. ඔබට දුක නැති කරන්න පුළුවන් මෙන්න මේ දර්ශනය කියලා පැනෙව ගමම එයාට දුකක් තියෙනවා, දුක නැති කරන දර්ශනයකුත් තියෙනවා. ඒක දර්ශනයට අයිතිකාරයක් තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ පැනෙන්නේ නැහැ කවුද දුක නැති කරන්න එක. බුදුරජාණන් වහන්සේ පැනෙවුවා දුක තියෙනවා, දුක ඇති කරපු හේතුවක් තියෙනවා. මේ හේතුව නැති කළාම දුක නැති කළ හැකි කියලා නෙවෙයි. එතකොට දුක ඇත්ත වෙලා මම මතක් කළේ කෝච්චියට පයින් කෙනයි දුක නැති කරන් දෙහාට යන කෙනයි දෙන්න අතර වෙනස තියෙද? නැහැ. අර්ථය එකයි. ක්‍රමවේද දෙක වෙනස් ඇති. දෙන්නම කරන්නේ දුකෙන් පලා යනවා. දේවල් දුර්වල දුවදරුවන්ගේ කරදරෙන් හින්දා වහබිව්ව කෝච්චියට පැන්න බෙල්ලවල දාගත්ත යා දුකෙන් පලා යන්න ගත්ත ක්‍රමය. මෙයා කරදරෙන් හින්දා වනගත වුණා නැත්තම් දෙහානකටපත් වෙනවා. ඔක තමයි මෙයාගේ ක්‍රමය. දෙන්නම දුකෙන් පලා යාම මිසක දුක අවබෝධ කරගන්න නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන දුකෙන් පලා යාමක්ද දුක අවබෝධ කිරීමක්ද? දුක අවබෝධ කරගන්න දුක තියෙන දේ වාසය කරන්න වෙනවා. දුකෙන් පලා ගිහින් බෑ මේ දුක ඇති උනේ මෙහෙම නේද කියලා බලන්න වෙනවා. මේ දුක නැති වෙනවා මේ විදිහට නේද කියලා. එයාට චතුරාර්ය සත්‍ය කියන එක අවබෝධ කරගන්න වෙනවා. දුකෙන් පලා ගිහින් දුක අවබෝධ කරගන්න පුළුවන්ද? ඔබතුමාව අවබෝධ කරගන්න මට ඔබතුමා ඉන්න තැන ඉන්න වෙනවා. නේද? මෙහා මොන වගේ කෙනෙක්ද, හොඳ කෙනෙක්ද, නරක කෙනෙක්ද කියන්නේ කරන්නේ මොනවද කියලා බලන්න නම් මෙයාගෙන් හැංගිලා පැත්තකට වෙලා ඉඳලා මම මෙයාව අවබෝධ කරගන්න පුළුවන්ද? මෙයා මොන වගේ හැඟීමක් තියෙන, මොන වගේ සිතින් කිරීමක් තියෙන කෙනෙක්ද කියන එක අවබෝධ කරගන්න නම් එයා ළඟින්ම ඉන්න වෙනවා. එහෙනම් මට දුක අවබෝධ කරගන්න නම් දුක කියන එක ළඟටම යන්න වෙනවා. කියන එකයි මම මතක් කරන්නේ. ඉතින් ඒ ටික බලලා වචනයකට රැවටෙන්නේ නැතුව කෙනෙක් කිව්වත් ඒක සහේතුකද නැද්ද කියලා බලලා කොහොම හරි දීර්ඝ සංසාරික ඔබත් මාත් ආවා මේ සසර ගමන නිමා කරගන්න මේ ජීවිතේ උත්සාහවත් වෙන්න කියලා හැමදෙනාම මතක් කරනවා.